හරි හොඳයි. එතලම අපි ගිය සතියේ සමාන්තරාශ්‍ර 1 16 වෙනි පාඩම පටන් ගත්ත නේද? සමාන්තරාශ්‍ර 1 පාඩම පටන් ගත්තනේ. ගිය සතියේ. ඔව් ඒකේ තව ගණන් ටිකක් හදන්න තියෙනවානේ. හරි. හොඳයි. ඊළඟට තමයි අපි ප්‍රශ්නාංක මට කියන්න අන්තිමට කීයද හැදුවේ? ප්‍රශ්නාංක කීයද? අකල් බලලා කියන්න අන්තිමට හදපු ගාන ටියුට් එකේ කීයද? හරි ටියුට් එකේ 5ද හැදුවේ? 5. ටියුට් එකේ හරි දැන් ටියුට් එක ගන්න ඕන ළමයි පේපර් එකත් එක්කම. හොඳයි ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ ඔය ලබන සතියේ ඉඳන් අර ක්ලාස් එකට මම කිව්වා අංකයක් ගන්න කියලා. අංකෙත් ඉල්ල ගන්න. Zoom ක්ලාස් එකට ලොග් වෙද්දී අංකේ අනිවාර්යයෙන්ම දාන්න. අංක ගත්ත ළමයි අංකේ දාගන්න. ගත්ත නැති ළමයි අංකේ අනිවාර්යයෙන්ම ඉල්ල ගන්න. හොඳයි. සමාන්තරාශ්‍ර 1 සම්බන්ධ ගැටලු වල අපි ප්‍රශ්නාංක 5 වෙනකන් කරානේ. ඔව් නිකන් අර කේටි ප්‍රශ්න වගේ එන ගස් තමයි කරේනේ. සාධනය කරන ගණන් කරාද? සාධනය කරන ගණන් කරේ නෑ නේද? නෑ. හරි. ළමයි ප්‍රශ්නාංක අපි 5න් නැවතුනේනේ. ටියුට් එකේ ප්‍රශ්නාංක හැමෝම දැන් 6. ප්‍රශ්නාංක 6 බලමු. හරි ගිය සතියේ නවත්තු ගනින් පටන් ගමු. ප්‍රශ්නාංක 6. හරි දැන් හොඳට අහගන්න මෙහෙමයි තියෙන්නේ. A B C D මේකේ තමයි දැන් ඔය දුර ළමයිට මේකේ PDF එක ඉල්ල ගන්න පුළුවන්. PDF එක තියෙනවා print out එකක් දාගන්න පුළුවන් එතකොටනේ. හරි papers වල PDF තියෙනවා. ඒවා මම එවන්නම් දුර ළමයිට නැත්නම් මෙහි ළමයිට ළඟ ළමයිට මෙහෙන් ගන්න පුළුවන් papers tunes. හරිද? දුර ළමයි ඉන්න කට්ටියට මම PDF එක එවන්නම් print කරගන්න පුළුවන් WhatsApp වලින් එවන්නම්. හරි මට message එකක් දාලා ඉල්ල ගන්න. ළඟ ඉන්න ළමයිට ඇවිල්ලා ගන්න පුළුවන් මෙහි tunes papers තියෙනවා. හරිද? දුර ළමයිට ඔව් දුර ළමයිට මම එවන්නම් PDF එක tunes එකේ සහ papers වල. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ නම්බරේ ලියා ගන්න. සහ අංකෙත් ගත්ත නැති ළමයි අංකෙත් ඉල්ල ගන්න 0.77 90යි 45යි 702 0.77යි 90යි ඔව් නිකම්ම PDF එක මේ එවන්නත් පුළුවන් drive එකේ නැතුව. හරි 0.77යි 90යි 45යි 702 WhatsApp වලින් යුවේ හැකිනේ. මේ ටියුට් එකේ PDF එකයි paper එකේ PDF එකයි දුර ආයත එවන්නම්. මේ දවස්වල එන්න යන්නත් බෑනේ කොහොමත්. ළඟම ඉන්න කට්ටියට ඇවිල්ලා ගන්න පුළුවන් මෙහෙම. හරි. මේකට WhatsApp වලින් message එකක් දාන්න. numbers මම හිත ළමයි 6-7 දෙනෙක් numbers අරන් තිබ්බා. numbers ගත්ත ළමයි ඔය නමට numberෙත් එක දාගන්න. අනිත් ළමයි number එකක් ඉල්ල ගන්න message එකක් දාලා. tute එකයි paper එකයි number එක. හරි. 0.77 90 45 702 WhatsApp number එක. හොඳයි. හරි ගැටලුවක් තිබ්බොත් මේකට message එකක් හරි දාන්න. හරිනේ ලියාගත්තනේ number එක. number එක ලියාගත්තනේ. හරි. හොඳයි දැන් ටියුට් එකේ ළමයි මම ගාන පොඩ්ඩක් කියවන්නම් ප්‍රශ්නාංක 6 බලන්න. ප්‍රශ්නාංක 6 ABCD සමාන්තරාශ්‍රයේ අහගන්න ABCD සමාන්තරාශ්‍රයක් ABCD දැන් අපි සමාන්තරාශ්‍ර වල ලක්ෂණ ළමයි ඉගෙන ගත්තා නේද ගිය සතියේ? දැන් මේ පාඩමේ ළමයි ඉගෙන ගන්නේ සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ. නේද? ඊට පස්සේ මේ ලක්ෂණ පාවිච්චි කරලා අපි කොහොමද ගානක් හදාගන්නේ? නේ? ඊට පස්සේ සාධනය කරන ගණන් කීපයක් දැන් බලමු. සමාන්තරාශ්‍රයක ලක්ෂණ මට කියන්න ටක් ගාලා. සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ. කො පසිතු කියන්න බලන්න. අශිනි සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ. සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ. අපි සමාන්තරාශ්‍රයක් ඇන්දොත් මේ සමාන්තරාශ්‍රයක අපිට දකින්න පුළුවන් ලක්ෂණ මොනවද? ඔව් සම්මුඛ පාද දිගින් සමානයි. හරි. හරි සමාන්තරාශ්‍රයක් ඇන්දාම සම්මුඛ පාද සමාන්තරයි කොහොමද සමාන්තරාශ්‍රයක? සම්මුඛ පාද යුගල සමාන්තර චතුරාශ්‍රය අපි සමාන්තරාශ්‍රයක් ලෙස හඳුන්වනවා. හරි. දැන් සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ මොනවද? සමාන්තරාශ්‍රයක් ඇන්දහම ඒකේ දැකිය හැකි ලක්ෂණ මොනවද? ඔව් සම්මුඛ පාද දිගින් සමානයි. ඔයගොල්ලෝ සමාන්තරාශ්‍රයක් ඇඳලා මේ සම්මුඛ පාද දෙකක දිග මැන්නහම එකම දිගක් තමයි එන්නේ. මේ දිගයි සමානයි. ඊට පස්සේ මේ දිගයි මේ පාද දිගයි සමානයි. සම්මුඛ පාද දිගින් සමානයි. මේ දිගට මේ දිග සමානයි. මේ දිගට මේ දිග සමානයි. ඊට පස්සේ ඊළඟ ලක්ෂණේ ජනිත් මොකද්ද? හොඳයි. චමෝදි
සම්මුඛ කෝණ. හොඳයි යයි. හරිද? නමෝදි හරි. සම්මුඛ කෝණ මේ කෝණයේ සම්මුඛ කෝණේ මේකනේ. සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා ප්‍රසාදි. හොඳයි හරි. සම්මුඛ කෝණ ඊට පස්සේ මේ කෝණේ සමාන වෙනවා නේ. දැන් ඔයගොල්ලන්ට මෙතන පේනවා මේ කෝණේ මිත්‍ර කෝණත් වෙනවා. මිත්‍ර කෝණ නේ. හරි දැන් සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ වගේම මොකද මේ රේඛාව සමාන්තර වුණාම මේ සමාන්තර රේඛා දෙක කැපෙන අනිත් රේඛාව මේ තියෙන්නේ. එතකොට අර සමාන්තර රේඛා දෙකක් අතර තවත් රේඛාවක් ඇන්දොත් කැපෙන විදිහට සමාන්තර රේඛා දෙක අපි මේකට කියනවා තීර්යයක් රේඛාවක් නේ. සමාන්තර රේඛා දෙකක් කැපීගෙන යන පරිදි රේඛාවක් ඇන්දාම මෙතන මතකනේ ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. මෙතන ළමයි පේනවා මිත්‍ර කෝණ මේ. අර C අකුරක එකම පැත්තේ තියෙන මුළු දෙකේ කෝණ දෙක මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා නේ. මතකයිනේ? ඔව්. හරි ඒවත් වැදගත් අපි ඊසතිය ගණන් හදුවා මේකෙන්. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂණය මොකද්ද? සමාන්තරාශ්‍රයක ඔන්න පළවෙනි ලක්ෂණය හරි සම්මුඛ පාද දිගින් සමානයි. සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඊළඟ ලක්ෂණේ නමෝදි ඔව් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. විකර්ණ කියන්නේ මේ ශීර්ෂ දෙකක් යා කරාම එන්නේ විකර්ණනේ. අපි මේකේ ශීර්ෂ දෙකක් යා කරොත් මෙන්න මේ ශීර්ෂ දෙක යා කරාම එන්නේ විකර්ණය. ඊට පස්සේ මේ ශීර්ෂ දෙකනේ මේ ශීර්ෂ දෙක යා කරාම එන විකර්ණය මේ. ඔව්. මේ විකර්ණ දෙක ළමයි අපි ඇඳහම මොකද වෙන්නේ? විකර්ණ දෙක මේ ඡේදනය වන ලක්ෂයෙන් මේ විකර්ණය සමාන කොටස් වලට බෙදෙනවා. එතකොට මේ දිග සමාන වෙනවා. මතකයි නේද? ගිය සතිය කරා. මේ දිග සමාන වෙනවා. හරි. ඊට මේකට නිකන් ඊටි කෑලි 3ක් ගහුවොත් මේකටත් ඊටි කෑලි 3ක් ගහන්න ඕනේ. මේකට මම මේ වගේ නිකන් V අකුරක ඊටි කෑලි දෙකක් ගහුවොත් මේකටත් ඒ විදිහට ගහන්න ඕනේ. හරි නේද? හොඳයි. හරි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. පැහැදිලිද? විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. විකර්ණ දෙක ඡේදනය වන ලක්ෂයෙන් මේ විකර්ණය සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. මේ විකර්ණයත් සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. ඔන්න තුන්වෙනි ලක්ෂණය. තව ලක්ෂණයක් තිබ්බ. මොකක්ද අන්තිම එක? සමාන්තරාශ්‍රයක තියෙන අන්තිම ලක්ෂණේ ඔව් එක විකර්ණයෙන් සමාන්තරාශ්‍රය සමාන කොටස් දෙකකට වෙන් කරනවා. ඒ කියන්නේ සමාන්තරාශ්‍රයේ මුළු වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙනවා. මේ විකර්ණයෙන් මේ එන ත්‍රිකෝණයයි සමානව බෙදෙනවා. ත්‍රිකෝණ දෙකකට සමානව බෙදෙනවා කියන්නේ වර්ගඵලය සමච්ඡේදනය කරනවා. සමාන්තරාශ්‍රය වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100ක් නම් මේ විකර්ණයෙන් මේ කෑල්ල 50යි මේ කෑල්ල 50යි. මේ ත්‍රිකෝණ දෙක අංග සමත් වෙනවා. මතකයිනේ ගණන් හදලා පෙන්නනවා. මේ විකර්ණයෙන්දත් එහෙමනේ. මේ විකර්ණය ගත්තත් මේ ත්‍රිකෝණයයි ගත්තත් ඒත් අර විදිහටම වර්ගඵලය 50 50 බෙදෙනවා. මේ ත්‍රිකෝණයයි අංග සමත් වෙනවා. හරිනේ. ඔන්න ඔය ටික තමයි ගිය සතියේ කරේ. හරි. දැන් ප්‍රශ්නාංක 6. හරි ඉස්සෙල්ලාම ළමයි මම පොඩ්ඩක් මේ රූපේ අපි ඇඳගමු. මෙහෙම ABCD සමාන්තරාශ්‍රයේ BD විකර්ණය මත P හා Q ලක්ෂ ලකුණු කර ඇත්තේ BP දිගයි DQ දිගයි සමාන වනසේය. අපිට රූප සටහන දීලා තියෙනවා. හැමෝම මෙන්න මේක අඳින්න ප්‍රශ්නාංක 6 දාලා. තමයි මේ තියෙන්නේ මේක දිහා ලොකුවට අඳින්නේ නැහැ. මේ තියෙන්නේ සමාන්තරාශ්‍රය. රූප අඳින්න දිහා ලොකුවට අඳින්න පැහැදිලිව. මේ තියෙන්නේ ABCD සමාන්තරාශ්‍රය. බලා ගන්න. මේ තියෙන්නේ ABCD සමාන්තරාශ්‍රය. හරි බලන්න. ABCD සමාන්තරාශ්‍රය. හරිනේ. මේක තමයි ABCD සමාන්තරාශ්‍රය. A B C D. හරි. ABCD සමාන්තරාශ්‍රයක් කියලා දීලා තියෙනවා. පැහැදිලිද? ඔන්නම ඉස්සෙල්ලාම ඇඳ ගන්න සමාන්තරාශ්‍රය ගාලා ලොකුට. හරි. ඊට පස්සේ තමයි මේකේ BD විකර්ණය ඇඳලා තියෙනවා. හරි මෙන්න BD විකර්ණය. BD යා කරගන්න BD විකර්ණය. හරිද? ඉක්මන් කරන්න. ABCD සමාන්තරාශ්‍රය අඳින්න. ඊට පස්සේ BD විකර්ණය. රූප සටහන දීලා තින්නේ එහෙමයි. ඇඳද ඉවරද? ඉක්මන් කරන්න. හරිද? හරිනේ. ඔව්. PD විකර්ණය දීලා තියෙනවා.
ඊට පස්සේ තමයි මෙහෙමයි කියන්නේ ABCD සමාන්තරාශ්‍රයේ ABCD සමාන්තරාශ්‍රයක්ලු BD විකර්ණයේ මත අන්න BD විකර්ණයේ මත ළමයි තියෙනවලු කැපිටල් P හා කැපිටල් Q ලක්ෂ දෙක ලකුණු කර ඇත්තේ කැපිටල් P ලක්ෂයයි මෙන්න කැපිටල් Q ලක්ෂයයි හරි මෙතන තියෙන ළමයි කැපිටල් P ලක්ෂය BD විකර්ණයේ මත ආයි මෙතන තියෙනවලු කැපිටල් Q ලක්ෂය ඔන්න මේ BD විකර්ණයේ මත ළමයි කැපිටල් P ලක්ෂයයි කැපිටල් Q ලක්ෂයයි ලකුණු කර ඇත්තේ BP දිගයි DQ දිගයි සමාන වන පරිදිලු අන්න ඒ කියන්නේ D සිට Q ට තියෙන දිග මම B කැල්ලක් ගහ ගන්නම්කෝ ඒක රූපේ දාලා තියෙනවා නේද හරිද D සිට Q ට තියෙන දිගයි D සිට P ට තියෙන දිගයි සමාන වන විදියටලු මේ Q ලක්ෂයයි P ලක්ෂයයි මේ විකර්ණයේ මත ලකුණු කරලා තියෙන්නේ මේක තමයි දත්තයක් එතකොට මොකක්ද දත්තේ මෙන්න මෙහෙම දත්තයක් දීලා තියෙනවා BP දිග සමාන වෙනවලු DQ දිගට මේක දත්තේ ගානේ දීපු ඒවා දත්ත ගානක සාධනය කරන ගණන් වල දෙන ඒවාට අපි කියන්නේ දී ඇත නැත්නම් දත්ත හරි ඔහොම දත්තයක් දීලා තියෙනවා හරි ඊට පස්සේ තමයි මේකේ දත්තයක් තියෙනවා තව QA නැත්නම් AQ යා කරලා තියෙන්නේ මේ හරිද A සිට Q යා කරලා තියෙන්නේ ඔන්න බලන්න යා කරගන්න Q සහ A යා කරන්න රූප සටහනේ මෙහෙමයි තියෙන්නේ යා කරාද ඒ වගේම PC යා කරන්න රූප සටහනේ මේ PC යා කරලා තියෙන්නේ අඩුල කියලා යා කරන්න ඔන්න ඔක තමයි රූපේ ටගලා අනින්න ඔන්න ඔය රූප සටහන අපිට දීලා තියෙනවා ABCD සමාන්තරාශ්‍රයේ BD විකර්ණයේ මත P ලක්ෂයයි Q ලක්ෂයයි පිහිටා තිබෙන්නේ BP සමානයි DQ වන පරිදිය. ඒවා ඔක්කොම ගානේ දීපු தත්ත. කොහොම තමයි තියෙන්නේ. මේ දිගයි සමානයි. මේ ඉරි කැලලක් ගහලා තින්නේ ඒකයි. හරි. පැහැදිලිද? ඉක්මන් කරන්න. ඊට පස්සේ QA සහ PC යා කරලා තියෙනවා රූපේ. හරි නේද? හරි. දැන් ඕක තමයි ගාන. ගානේ ওই විස්තරේ වචනෙන් දීලා තියෙනවා රූපෙත් එක්ක ABCD සමාන්තරාශ්‍රයේ BD විකර්ණයේ මත කැපිටල් P කැපිටල් Q ලක්ෂ ලකුණු කර ඇත්තේ BP සමානයි DQ වන සේය. රෝමි ලක්කන්න එක ADQ ත්‍රිකෝණය ඉරි කෑලි තුනක් ගහලා තියෙනවා BPC ත්‍රිකෝණයේ බව සාධනය කරන්න කියලා මුලින්ම කියනවා. අලියා ගන්න පළවෙනි එක. ADQ ත්‍රිකෝණයයි BBC ත්‍රිකෝණයයි මේ ඉරි කෑලි තුනෙන් කියන්නේ අංග සමවන බව සාධනය කරන්නලු. ADQ ත්‍රිකෝණය රෝමි ලක්කන්න එක පළවෙනි ප්‍රශ්නේ සාධනය කරන්න තියෙන බව පෙන්වන්න. ADQ ත්‍රිකෝණය කො ADQ ත්‍රිකෝණය AD හොඳට බලන්න කිව් මෙන්න මේ ත්‍රිකෝණයයි අනිත් එක BPC කො BBC BPC මේ ත්‍රිකෝණයයි අංග සමවන බව සාධනය කරන්නලු. අංග සමවන බව පෙන්වන්න ඕනේ. හොඳයි. දැන් ළමයි ත්‍රිකෝණ දෙකක් අංග අපිට අනිවාර්යයෙන්ම සාධනය කරන ගානේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න එනවමයි විභාග ගානේ. සාමාන්‍ය පෙළටත් අනිවාර්යයෙන්ම එනවා සාධනය කරන එක ගානක ත්‍රිකෝණ දෙකක් අංග සාමය කරන්න තියෙනවමයි. අනිවාර්යෙන් හැම අවුරුද්දෙම එන ගානක තියෙනවා. හරිද? ඒකෙන් තමයි මතක තියාගන්න ත්‍රිකෝණ දෙකක් අංග සම කරගන්න හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් අපිට ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා පෙන්වන්න කිව්වහම අපි ඉස්සෙල්ලා ඒ ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියලා පටන් ගන්න ඕනේ. ඔන්න බලන්න. ADQ හරිද? හරි ඉස්සෙල්ලාම පටන් ගන්න ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියලා ADQ ත්‍රිකෝණය හා BPC ත්‍රිකෝණවල
ඉස්සෙල්ලාම ලියන්න. ADQ ත්‍රිකෝණය හා අංග සම කරන ත්‍රිකෝණ දෙකේ අපි නම් දෙක ලියන්න ඕනි මුලින්ම. අංග සමයි කියලා පෙන්වන්න කියන ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියන්න පිළිවෙලට ADQ ත්‍රිකෝණය මේ ලකුණෙන් කියන්නේ ත්‍රිකෝණය කියන එක හා BPC ත්‍රිකෝණ වල. හරි. දැන් අංග සමයි කියලා පෙන්වද්දි ළමයි අපිට ස්ථීරවම සමාන වන අංග තුනක් ලියන්න ඕනේ. මේකේ තියෙන දත්ත පාවිච්චි කරලා දීපු දත්ත පාවිච්චි කරලා රූප සටහනේ දත්ත සහ ගානේ දීපු දත්ත පාවිච්චි කරලා මේකේ සමාන වන අංග තුනක් ලියන්න ඕනේ. අංග 6ක් තියෙනවනේ ඔක්කොම. පාද 3යි කෝණ 3යි. නේ? පාද 3යි කෝණ 3යි අංග 6ක් තියෙනවා. ඔය අංග 6න් සමාන වන අංග තුනක් ලියා ගන්න වෙනවා. නේද? අංග සමයි කියලා පෙන්වන්න පුළුවන්. එතකොට මට දැන් කියන්න කෙලින්ම හැට පේනවා මේ ත්‍රිකෝණේ මේ පාදයයි මේ ත්‍රිකෝණේ මේ පාදයයි සමානයි කියලා මේ දීලා තියෙනවා මේ. දීයට ලියන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ පාදේ. මොකක්ද? DQ පාදේ ලියන්න. DQ පාදේ සමානයි මේ ත්‍රිකෝණේ මේ පාදේ BP පාදේ. පරහනක් දාලා ලියන්න D ඇත නැත්නම් දත්තය. ඔන්න එකක් හරි. ගානේ දීලා තියෙනවා. හරි. ඊළඟට තව දෙකක් හොයා ගන්න ඕනේ. සමාන වන අංග දෙකක් හොයා ගන්න ඕනේ මේ ත්‍රිකෝණ දෙකේ. එකක් හරි. ටක් කියන්නකෝ. මට ලිව්ව හැකි. ඊට කලින් ඔයගොල්ලෝ කියන්නේ. ජනිත් මොකද්ද? ඔව් පුතා හොඳයි. DA සමානයි BC. පසුදු හරි. ඇයි ඒ දෙක සමාන වෙන්නේ? ඔව්. තමයි කියනවා මේ ත්‍රිකෝණේ මේ පාද දිගට ඒ කියන්නේ DA නැත්නම් AD හරිද මේ ත්‍රිකෝණේ ඔය AD පාද දිගයි මේ ත්‍රිකෝණේ හරිද BC පාද දිගයි සමාන වෙනවලු. ස්ථිරවම කිව්ව හැකිලු. ඇයි ඒ? හේතුව මොකද්ද? හේතුවක් තියෙනවනේ. මොකද්ද හේතුව? එළමයි මේ දිගයි සමාන වෙන්නේ හේතුව ලියන්න ඕනේ. මොකද හේතුව? එකල කියන්නේ. ඇයි මේ දිග සමානයි කියලා අපිට බයිනතෝ ස්ථිරවම කියන්න පුළුවන්. මේ දිගයි සමානයි. මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි. ඇයි ඒ? හේතුව මේ දිගයි ABCD සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද වලට අයත් වන නිසා. ඊළඟයි දැන් මේ දිග ත්‍රිකෝණයටත් අයිති සමාන්තරාශ්‍රයටත් අයිති නේ. හරි මේ දිගත් එහෙමනේ මේ ත්‍රිකෝණයටත් අයිති සමාන්තරාශ්‍රයටත් අයිති. හරි එහෙනම් මොකද ලියවෙන්න ඕනේ? මෙතන වරහනක් දාලා ලියන්න. හරිද? ABCD සමාන්තරාශ්‍රයේ කියන මෙතන ඉස්සරහින් ABCD සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෙටි ලියන්නේ පාද. කොහොම ලියවනම් ඇති. මොනවයි ලියන්නේ? වචන හෙනට පල්ලෙහෙල් ලියන්නේ නැහැ. ABCD සමාන්තරාශ්‍රය කියද්දි මෙන්න මේ සංකේත දැම්ම නම් හරි. සමාන්තරාශ්‍රය කියලා වචනෙන් ලියන්න ඕනේ නැහැ. කෙටි කරලා ලියන්න ඕනේ. ABCD සමාන්තරාශ්‍රය කියද්දි මේ සංකේත දාන්න. ත්‍රිකෝණයක් කියද්දි මේ සංකේතය. තේරෙනවද? කලින් කිව්වා. ABCD සමාන්තරාශ්‍රයේ සාපා කියන්නේ මොකද්ද? සම්මුඛ පාදය. එච්චරයි. එහෙම ලිව්වහම අපි ඒ කියන්නේ උත්තරේ කියන්නේ පේපර් බලන කෙනා දන්නවා. මේ ළමයා මේක සමානයි කියලා ලියලා තින්නේ මෙයා දන්නවා සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි කියලා. ඒ දැනුමෙන් තමයි මේක වා ලියන්නේ නේ. එතකොට ඔකට ලකුණු හම්බ වෙනවා. හරි. ඔච්චර ලිව්වම ඇතිය. ඊට තව එකක් ඕනේ. අංග දෙකක් හරි තව එකක් එපේ. හොඳයි. මොකද්ද පස්සේ ADB කෝණයයි DBC කෝණයයි සමානයි. ඒකාන්තර කෝණ බලමුකෝ. ADB කෝණ බලන්න මේ. ඔන්න කෙනෙක් කියනවා පස්සේ ADB ගන්න එපා. බලන්න මෙතන මේ අංග ලියද්දි මේ ත්‍රිකෝණේ තියෙන මේ අකුරු වලින් තමයි ලියන්න ඕනේ. හරි වා කියන එක ADB නැතුව ADQ ගන්න. ADQ කෝණයයි. මෙන්න මේ කෝණේ උඩ. වැරද්දක් නැහැ කිව්වේ. හැබැයි අපි ත්‍රිකෝණේ තියෙන මේ අකුරු වලින් ගත්තා නම් හොඳයි නේ. ADQ මෙන්න මේ කෝණයයි. අනිත් එක මොකද්ද කියන්නේ? ඔව්. CBP කෝණයයි. සමාන වෙනවා කියලා කියන්න පුළුවන්ලු. කොහොමද? එළමයි මේ කෝණයයි සමානයි කියලා කියන්න පුළුවන්. සමෝදි. ඔව් ඒකාන්තර කෝණ. හොඳට බලන්න. මේක සමාන්තරාශ්‍රයක් නේ ලොකු එක. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි නම් මේ
තියෙන්නේ මේ සමාන්තර රේඛා දෙක කපයි යන අනිත් රේඛාව. ඒතර ඉසෙක් අකුරක මේ ඉසෙක් අකුරක මුළු දෙකේ කෝණ ඒකාන්තරයි. එතකොට මේ රේඛා දෙක සමාන්තර නිසා මේ කෝණ දෙක සමානයි. හොඳයි ලියන්න. මේ ත්‍රිකෝණේ මේ කෝණේ ADQ කෝණේ. ලියන්න. ADQ කෝණේ සමානයි මේ ත්‍රිකෝණේ මේ කෝණේ CBP කෝණේ. හරිනේ. සමානයි හේතුව ඒකාන්තර කෝණ දැන් ඔන්න හරි. දැන් ඔන්න අපි මේ ත්‍රිකෝණ දෙකේ සමාන වන අංග තුනක් හොයාගත්තා. එම නිසා දැන් අපිට කිව්වේ හැකි ADQ ත්‍රිකෝණය අංග සම වෙනවා BPC ත්‍රිකෝණයට. අංග සම වන අවස්ථාව පාද දෙකයි කෝණයයි නේ. පාද දෙකයි කෝණයයි. ඒතර පාද දෙකයි කෝණයයි නම් පාගෝපා අවස්ථාව කියලා ලියන්න. හරි නේද? පාද දෙකයි කෝණයයි. දැන් ළමයි මට කියන්න දැන් අපි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නුවා. ඔතනින් පස්සේ අපි දන්නවා අංග සම ත්‍රිකෝණ දෙකක ඉතිරි අනුරූපාංග මොකද වෙන්නේ? සමාන වෙනවා. ඔව් එතකොට මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. නේද? ඉතිරි අංග සම දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්නේ එක වගේනේ. ත්‍රිකෝණ දෙකක් වුණාට එක වගේ දෙන්නම. එකම වර්ගඵල එකම විදියට තියෙන්නේ. ඒත් මේකේ තියෙන ඉතිරි අංග තුනත් මේකේ ඉතිරි අංග තුනට සමාන වෙනවා. නේ? අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග ඉතිරි අංග සමානයි. මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. මේ පාදයට මේ පාදේ සමාන වෙනවා. නේ? තේරුණාද? හරි. හොඳයි. රෝම ඉලක්කම් 2 ඉක්මනට මේක හදාගන්න. හරි. හොඳයි. රෝම ඉලක්කම් 2 ලියා ගන්න. රෝම ඉලක්කම් 2 රෝම ඉලක්කම් 2 ලියන්න. AQ රේඛාව සමාන්තරයි PC රේඛාවට බව සාධනය කරන්න. බව පෙන්වන්න. හරි ඒකේ ඊළඟ කොටස. වරවල් අනුරූප නෑ එහෙම ලියන්න ඕනේ. දැම්ම ලියන්න එපා. නේ අංග සමයි කියලා පෙන්වන්න කිව්වහම මෙහෙම කරාම ඇති. දැන් අපිට ඊළඟ කොටස හදද්දි ලියන්න වෙනවා. රෝම ඉලක්කම් 2 ලියන්න. AQ රේඛාව කොහේ තියෙන්නේ? AQ රේඛාව PC රේඛාව මෙන්න PC රේඛාව. අපිට දැන් ළමයි කියනවා රෝම ඉලක්කම් 2 මේ ගානේ මේ රේඛාවයි සමාන්තර බව පෙන්වන්නලු. සමාන්තර බව පෙන්වන්න. දැන් මතක තියාගන්න ළමයි රේඛා දෙකක් සමාන්තර බව පෙන්වන්න කිව්වොත් ජ්‍යාමිතිය ගානක සාධනය කරන ගානක හොඳට අහගන්න. රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න කිව්වොත් මෙන්න මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හරිද? සාධනය කරන ගානක රේඛා දෙකක් සමාන්තර බව පෙන්වන්න කිව්වොත් එක්කෝ ඕගොල්ලෝ හොයාගන්න ඕනේ ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙනවා කියලා. නේද? ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙනවා නම් විශාලත්වයෙන් මේ රේඛා දෙක සමාන්තර වෙන්න බෑ. එහෙම නේද? ඇයි ළමයි දැන් මේ රේඛා දෙක සමාන්තර වුණොත් තමයි ඒකාන්තර කෝණ දෙක සමාන වෙන්නේ. නේ? ඒකේ අනිත් පැත්ත නේ ක්‍රමයක් ගත්තොත් ඒකේ අනිත් පැත්තක් තියෙනවා විලෝමී. රේඛා දෙකක් සමාන්තර නම් ඒකාන්තර කෝණ දෙකක් විශාලත්වයෙන් සමාන වෙනවා. අනුරූප කෝණ දෙකක් විශාලත්වයෙන් සමාන වෙනවා. ඕකේ අනිත් පැත්ත ඒකාන්තර කෝණ දෙකක් විශාලත්වයෙන් සමාන වෙනවා නම්. එහෙමත් නැත්නම් අනුරූප කෝණ දෙකක් විශාලත්වයෙන් සමාන වෙනවා නම්. එහෙමත් නැත්නම් මිත්‍ර කෝණ දෙකක එකතුව අංශක 180ක් වෙනවා නම් එම රේඛා දෙක අපිට එලින්ම කිව්ව හැකි සමාන්තර වෙනවා කියලා. තේරෙනවද? ඔව්.
දැන් හොඳට බලන්න ළමයි අපි බලමු දැන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න කිව්වහම මෙතන නිකන් බලන්න හරිද ඒකාන්තර කෝණ දෙකක් හොඳට බලන්න දැන් ඒකාන්තර කෝණ ගත්තොත් මේ කෝණයයි නේද ඒකාන්තර වෙන්නේ නේද ඔව් ඔය කෝණ දෙකනේ පැහැදිලිද ඔව් දැන් ඕගොල්ලන්ට පුළුවන් නම් මේ කෝණයට මේ කෝණය සමානයි කියලා පෙන්න ගන්න පුළුවන් නම් අපිට කිව්වේ හැකි මේ අර ඉසෙට් අකුරක් මේ තියෙන්නේ ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ දෙක සමානයි නම් මේ රේඛාවයි සමාන්තරයි කියලා කිව්වේ හැකි. දැන් ඕගොල්ලන්ගේ ඉලක්කය ඕගොල්ලෝ බලන්න මේකේ මේ කෝණයට මේ කෝණේ සමානයි කියලා පෙන්වන්න පුළුවන්ද බලන්න. හරි. කොහොමද මේක කරන්නේ? දැන් අපි මේ අංග සම කරානේ කලින්. හොඳට මතක තියාගන්න ළමයි උඩ අපි ත්‍රිකෝණ දෙකක් අංග සම කරා කියන්නේ ඒකෙන් අපිට කිසියම් දෙයක් ඊළඟ කොටස හදද්දි ගන්න වෙනවා. ඊළඟ අපි දන්නවා අංග සම කරාට පස්සේ ඒකෙන් මොකද්ද ගන්න පුළුවන්? අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමානයිනේ. හොඳයි. නිකන් කල්පනා කරන්න අපි දන්නවා මේ ත්‍රිකෝණේ මේ කෝණයයි මේ ත්‍රිකෝණේ මේ කෝණයයි සමානයි නේද? එයි කියන්නේ. හරි. මේ ත්‍රිකෝණේ මේ කෝණයයි මේ ත්‍රිකෝණේ මේ කෝණයයි සමානයිනේ ඇයි? ඇයි මේ ත්‍රිකෝණේ මේ කෝණයට මේ ත්‍රිකෝණේ මේ කෝණේ සමාන අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමාන නිසා. හොඳයි ලියන්න මෙහෙම. උත්තරේ අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූපාංග සමාන නිසා අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූපාංග සමාන නිසා දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේක. මෙතන කෝණය ලියන්න ADQ කෝණය ලියන්න ADQ කෝණය සමාන වෙනවා AD නෙමෙයි AQD AQD නේද AQD බලන්න මේ AQD මේ කෝණය සමාන වෙනවා මේ ත්‍රිකෝණය මේ කෝණය මොකද්ද CPB කෝණය CPB කෝණය මැදට දාන්නේ කෝණේ තියෙන තැන කාකපාදේ CPB කෝණය CPB නේ CPB කෝණය හරිද බලන්න ඇයි ළමයි ඔය දෙක සමානයි කියලා කියන්න පුළුවන් නේ අංග සම ත්‍රිකෝණ දෙකක ඉතිරි අනුරූපාංග සමාන නිසා ලියන්න මේ කෝණයට මේ කෝණේ සමානයි හරිනේ ඒක ලිව්වේ හැකි අපි ඕක ළමයි නිකන් ගමු සමානයි නිකන් අපි සංකේතයක් දාගමුකෝ x කියලා නේ ලේසි එතකොට x ලෙස ගනිමු එහෙම ලියා ගන්නකො ත්‍රිජීය සංකේතයක් දාගන්න මෙන්න මේ කෝණයට එතකොට මේක x කියලා ගත්තොත් විශාලත්වය මේකත් x වෙනවා තේරෙනවද අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමාන නිසා මේ කෝණයට මේ කෝණය සමානයි හරිනේ ඒක x කෝණය කියලා ගත්තොත් මේකත් x විශාලත්වය සමාන නිසා මේ කෝණ විශාලත්වයේ x කියලා දාගත්තොත් මේකත් x. දැන් අපි පෙන්වන්න ඕන ළමයි මේ කෝණයයි සමානයි කියලා දැන් මොකද කරන්න ඕනේ? මේ කෝණයයි සමානයි කියලා පෙන්නුවොත් වැඩේ ගොඩනේ. ඇයි ඒ? මේ කෝණ දෙක තමයි ඒකාන්තර කෝණ වෙන්නේ. ඔය දෙක සමානයි කියලා පෙන්නුවොත් මේ රේඛා දෙක සමාන්තරයි කියලා කියා ගන්න පුළුවන්. දැන් මට කියන්න මේ කෝණය සහ මේ කෝණය දැන් කොහොමද ලියාගන්නේ? මේක x කියලා ගත්තා නම් මට කියන්න මෙතන කෝණය P නැත්නම් අපි ලියුවොත් AQP කෝණය කොහොමද ලියන්නේ? ටක් ගාලා කියන්න මේ කෝණය මේක x නම් මේක කොහොමද x දාලා ලියාගන්නේ? හොඳට මට බලලා කියන්න මේ කෝණය x නේ හරිනේ. මේ කෝණය අපි කොහොමද x දාලා ලියාගන්නේ? හොඳට හිතන්න. මෙන්න මේ කෝණය AQP කාටවත් කියන්න බැයිද? මෙහෙම අහනවා මේ මෙන්න සරල රේඛාවක් තියෙන්නේ. දැන් මෙහෙම අහුවාම කියන්න බෑ මම දැන් අහත් කියයි සමහරවිට. මෙන්න සරල රේඛාවක් තියෙනවා. මේ හරි මෙන්න මේ රේඛාව නේ. මෙන්න මේ රේඛාව. මම මෙතන කෝණේ x කියලා දාලා තියෙනවා. හරිද? මම මෙතන කෝණේ නිකන් x වලාගේ හිතන්නකෝ. මම ඩාගයක් දීලා කියන්නම්. මේ කෝණේ තමයි x කියලා දාලා තියෙන්නේ. නේද? මම නිකන් හිතන්න මම මේක අහනවා අංශක x කෝණේ 60ක් වුණොත් මට කියන්න මේ පැත්තේ කෝණේ ඔයගොල්ලෝ කොහොමද හොයන්නේ?
එතකොට කියනවා මම දන්නවා. එතකොට අනිවාර්යෙන් කියනවා. මේ කෝණේ 60ක් වුණොත් මේ කෝණේ හොයන්නේ කොහමද? ඔව් එතකොට හැමෝම මම දැක්කා උත්තර දාලා දෙනවා 120යි. මොකක්ද ඒ කරේ? 180ෙන් මේක අඩු කරා. ඉතින් ළමයි ඉතින් මේක x වුණොත් මේ කෝණේ x වුණොත් ඉතින් ඒ වැඩිම තමයි ඉතින් මෙතන කෝණේ ගන්න 180ෙන් මේක අඩු කරන්න ඕනේ ඉතින්. 180ෙන් x අඩු කරන්න ඕනේ. 180 ඍණ x. ඔව් ඇයි ඒ? සරල රේඛාවක් මත පිහිටි කෝණනේ. මේ කෝණයයි සරල රේඛාවක් මත. හොඳයි එහෙනම් ලියමු AQP කෝණේ මේක x නම් මේක ළමයි 180 ඍණ x කියලා එන්නේ. කියන්න 180 ඍණ x. හරිද? මම ඔබට හේතුව ලියන්නම් ඊළඟ එකත් ලියලම මොකද ආයි පාරක් ඕක ලියන්න වෙනවා. ඔය වගේම මට කියන්න මේ කෝණය CPQ කෝණය CPQ කෝණය මෙතන කෝණය CPQ කෝණය මේ CPQ මට කියන්න මෙතන සරල රේඛාවක් මත කෝණ හින්දා මේක x නම් මේ පැත්තේ කෝණේ 180 ඍණ x තමයි දෙන්නේ 180 ඍණ x මයි එන්නේ දැන් මේ දෙකම වරහණක් දාලා ඉස්සරහින් ලියන්න සරල රේඛාවක් මත කෝණ හරිද සරල රේඛාවක් මත කෝණ දැන් මට කියන්න AQP කෝණයත් 180 ඍණ x ට සමානයි CPQ කෝණයත් 180 ඍණ x ට සමානයි මට කියන්න දකුණු පැති සමාන නම් වම් පැතිත් සමාන වෙනවා එම නිසා AQP කෝණයට AQP කෝණය සමානයි දකුණු පැති දෙක සමාන නම් වම් පැති දෙක සමාන වෙන්න බෑනේ මේකේ දකුණු පැත්තයි මේකේ දකුණු පැත්තයි සමානයි මේ 180 ඍණ x 180 ඍණ x මේ කෝණයයි එකම අගයකට සමාන වෙනවා එහෙනම් මේ කෝණ දෙක සමානයි CPQ කෝණය දැන් මට කියන්න අපි පෙන්නුවා මේ කෝණයයි සමානයි කියලා ඒ වගේම මේ කෝණ දෙක මොන කෝණ දෙකක් වෙනවද ඒකාන්තර කෝණ යුගලයක් වන නිසා හරිද ලියන්න ඊට පස්සේ ලියන්න මෙම කෝණ දෙක නේ ඒ කියන්නේ AQP හා CPQ ඒකාන්තර කෝණ යුගලයක් නිසා සමානත් වෙන හින්දා දැන් අපිට කිව්ව හැකි අන්න AQ රේඛාවයි CP රේඛාවයි මොකද වෙන්නේ සමාන්තර වෙනවා අන්න උත්තරේ ඔච්චරයි හරි නේද ඒකාන්තර කෝණ දෙකක් සමාන නම් අර රේඛා දෙක අනිවාර්යෙන් සමාන්තර වෙන්නත් ඕනේ ක්‍රමයක් ගත්තොත් ඒකේ විලෝමයක් තියෙනවා හොඳයි හරි තව අපි එක ගානක් වගේ හදමු ළමයි සාධනය කරන ප්‍රශ්න අංක 6 හරිනේ ගොඩක් මේ වල ගණන් තියෙනවා සාධනය කරන ගණන් හරි අපි තව එකක් ළමයි හදමු මොනවා ප්‍රශ්න අංක ඔය වගේ ගන්නොත් ඔය 9 එහෙමත් ඒ වගේ 9 11 මේ දැන් හදපු වගේ ගණන් දෙකක් තියෙනවා ප්‍රශ්න අංක 9යි 11යි දැන් හදපු වගේ ගණන් දෙකක් ප්‍රශ්න අංක අපි 8 හදමු ප්‍රශ්න අංක එන්න 8ට ටියුට් එකේ දැන් මේක හදලා මම ඊළඟ පාඩම පටන් ගන්නවා ප්‍රශ්න අංක 8 හරි ඉක්මනට මේක හදාගන්න ප්‍රශ්න අංක 8 හරි හරි ප්‍රශ්න අංක 8 ළමයි මෙන්න මේක රූපේ මේ රූප අන්ති ලොකෝට අඳින්න සාධනය කරන ගණන් දෙකක් වෙනවා විභාගයට ලකුණු 10 රචනා ප්‍රශ්න දෙකක් වෙනවා හදලා පුරුදු වෙන්න සාධනය කරන ගණන් හොඳයි ප්‍රශ්න අංක හැමෝම දාන්න ළමයි ටියුට් එකේ 8 වෙනි ගාන ඒකෙත් ළමයි ABCD සමාන්තරාශ්‍රයක් මම රූපය අඳින්නම් මෙන්න ABCD සමාන්තරාශ්‍රයක් තියෙනවා හරිද A B C D මෙන්න
ABCD සමාන්තර ආශ්‍රයයක් තියෙනවා. හරි හොඳට අහගන්න ගාන. මොකද? ඔව් සමාන්තරයි කියලා පෙන්නද්දී අපිට ගානක ළමයි එක්කෝ ඒකාන්තර කෝණ දෙකක් සමානයි කියලා පෙන්වන්න වෙනවා. නැත්නම් අනුරූප කෝණ දෙකක් සමානයි කියලා පෙන්වන්න වෙනවා. එහෙම නැත්නම් මිත්‍ර කෝණ දෙකක එකතුව 180යි කියලා පෙන්වන්න වෙනවා. ඔය ක්‍රම තුන පාවිච්චි කරලා රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න පුළුවන්. තවත් ක්‍රම තියෙනවා. තව ක්‍රමයක් ළමයි අපිට දැන් හිතන්නකෝ මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න කිව්වොත් මේ ගානක මේ වගේ රේඛා දෙකක් දීලා කියනවා සමාන්තරයි කියලා පෙන්වන්න කියලා. එතකොට ඕගොල්ලන්ට මොකක් හරි ක්‍රමයකින් මේක සමාන්තරාශ්‍රයක් කියලා හොයාගන්න පුළුවන් වුණොත් අපිට එහෙම ඉස්සරහට ගණන් හදද්දී හම්බ වෙනවා ඊළඟ පාඩමේ. හරිද? දැන් අපිට කිව්වොත් මේ රේඛාවට මේ රේඛාව සමාන්තර බව පෙන්වන්න. දැන් මේක චතුරස්‍රයක් කියලා අපිට දෙනවා. මොකක් හරි චතුරස්‍රයක්. අපිට කියනවා ගානේ මේ රේඛාවයි සමාන්තරයි කියලා පෙන්වන්න කිව්වොත් ඔය ක්‍රම වලින් පෙන්වන්නත් පුළුවන්. ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ පාවිච්චි කරලා. එහෙම නැත්නම් මේක සමාන්තරාශ්‍රයක් කියලා අපි හොයාගත්තොත් අපිට එතකොට කිව්වේ හැකි සමාන්තරාශ්‍රයක් කියලා පෙන්නුවොත් මේක මේ රේඛාවයි සමාන්තර වෙනවා. දැන් අපිට මේ වගේ ගණන් තියෙනවා ඊළඟ පාඩමේ. සමාන්තරාශ්‍ර දෙක පාඩමේ එහෙම ගන්නුත් හම් වෙනවා බලමු එතකොට. දැන් අවශ්‍ය නැහැ. හොඳයි. දැන් මේ ගානට එන්න රූපේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය අන්න. ABCD සමාන්තරාශ්‍රයේ මේක සමාන්තරාශ්‍රයක්ලු ප්‍රශ්නාංකට මේක සමාන්තරාශ්‍රයක්ලු BC පාදයේ මධ්‍ය ලක්ෂය E වේ. BC පාදයේ හරි මැද. E ලකුණු කරගන්න E කියලා. ඔව් ඒකේ තේරුම ළමයි එතකොට මොකද වෙන්නේ? මේ දිගට මේ දිග සමානයි කියලා දාගන්න. තකලා අඳින්න. ABCD සමාන්තරාශ්‍රයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය E වේ. AB සහ DE දික් කළ විට අන්න AB සහ DE දික් කරන්නලු. ඒ කියන්නේ AB රේඛාව දික් කරන්නලු. ඇද වෙන්නේ නැතුව දික් කරන්න ඕනේ. මේ කෙලින්ම දික් කරගෙන යන්න අඩුවල තියලා. AB රේඛාව දික් කරන් ගියාමයි ඒ වගේම DE රේඛාව යා කරලා දික් කරන් ගියාමයි මේ රේඛාව දික් කරන් ගියාමයි ඒ රේඛා දෙක හම්බ වෙනවනේ ළමයි ගාන කියනවා මෙහෙම ඔයා ගන්න AB සහ DE හරිද AB රේඛාවයි DE රේඛාවයි දික් කළ විට ඒ කියන්නේ AB රේඛාව දික් කරන්නත් ඕනේ DE රේඛාවත් දික් කරන්න ඕනේ. දික් කළ විට කැපිටල් Q හිදී අන්න. කැපිටල් Q හිදී එකිනෙක හමු වේලු. ඒ කියන්නේ මෙතන තමයි කැපිටල් Q ලක්ෂය. ගාන තේරෙනවද? එකිනෙක හමු වේ. ඒක තේරෙන්න ඕනේ. ගාන කියද්දී රූප සටහනත් එක්ක බලලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. අක්කලා අඳින්න. හරිද? ඉක්මනට අඳින්න. මේක සමාන්තරාශ්‍රයක් මේක සමාන්තරාශ්‍රයක් හින්ද දාගන්න සමාන්තරයි සම්මුඛ පාද සමාන්තරයි සම්මුඛ පාද දිගින් සමානයි ඔක්කොම ලකුණු කරන්න යන්න ඕනේ නැහැ සම්මුඛ කෝණ සමානයිනේ සමාන්තරාශ්‍රයක්නේ ABCD සමාන්තරාශ්‍රයක් කියලා ගානේ දත්ත දීලා තියෙනවා ABCD සමාන්තරාශ්‍රයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය ඊලු BC පාදේ හරි මැද ලක්ෂය ඊලු. ඊට පස්සේ කියනවා AB හා DE රේඛා දික් කළ විට DE රේඛාවක් දික් කරන් එන්න AB රේඛාවක් දික් කරන් එන්න එතකොට Q හිදී එකිනෙක හම්බ වෙනවලු. අපිට කියනවා ඉහත රූපයේ මේ දත්තානුව මොකක්ද කියන්නේ? මෙන්න මේක තමයි කියන්නේ AB දිගයි BQ දිගයි AB දිගයි BQ දිගයි සමාන බව සාධනය කරන්න. ලියා ගන්න ප්‍රශ්නේ. සාධනය කරන්න. ඔන්න ඔක තමයි අහන ප්‍රශ්නේ.
මේ රූප සටහන දත්ත එක්ක දීලා AB දිගයි BQ දිගයි සමාන බව සාධනය කරන්න ඕනේ. හරි. චුට්ටක් හිතලා බලන්නකෝ. AB දිග කො මෙන්න AB දිග. AB දිග BQ දිග මෙන්න මේකලා BQ නේ. ඒ කියන්නේ මෙහෙම රූපයක් අපි ඇන්දොත් ළමයි මේ දිගට මේ දිග සමාන වෙන්න ඕන කියලා පෙන්වන්නයි තියෙන්නේ. කොහොමද අපි මේක සාධනය කරන්නේ? හිතලා බලන්න. කාට හරි කෙනෙක්ට මේක හදන විදිය හිතුවා නම් චුට්ටක් කියන්න. කොහොමද ගන්න පටන් ගන්න වෙන්නේ? මේවා ළමයි හොතට හිතන්න පුළුවන් වෙන්න ඕන. කොහොමද දැන් අපේ අවසාන ප්‍රතිඵලය අපි ගන්න ඕනේ ළමයි මෙන්න මේ දිගට මේ දිග සමානයි කියලා නේ. ඒකනේ කියන්නේ මේක තමයි සාධනය කරලා අපි උත්තරේ ගන්න ඕනේ. දැන් මට පොඩක් කියන්නකෝ මේ පාදේ දිගට සමාන පාදයක් කියන්න. දැන් අපි පෙන්නන්න ඕනේ මේ දිගට මේ දිග සමානයි කියලා. මම නිකන් කියන්නකෝ AB දිගට සමාන පාදයක් මේ පාද දිගට දිගින් සමාන පාදයක් තියෙනවා. ඔව් මොකද්ද? හොඳයි. ඔව් DC පාදේ. ඒක දන්නවනේ කවුරුත් ඇයි ඒ? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. මම මෙහෙම දෙයක් අහන්නම්. මට කියන්න ඕගොල්ලෝ කොහොම හරි ක්‍රමයකින් මේ දිගට මේ දිග සමානයි කියලා පෙන්න ගත්තොත් මේ මෙන්න මේ DC පාද දිගයි BQ පාද දිගයි සමානයි කියලා පෙන්නුවොත් එතනින් පස්සේ කිව්ව හැකි නේද මේ දිගයි සමානක් වෙනවා කියලා. ඇයි ඒ? දැන් ළමයි හිතන්නකෝ මේක සෙන්ටිමීටර 10 නම් මේක සෙන්ටිමීටර 10යි. ඕගොල්ලෝ මේකත් සෙන්ටිමීටර 10යි කියලා පෙන්නුවොත් ඉතින් මේ දෙක සමාන වෙනවනේ. ඇයි මේක සමානයි මේකට. ඕගොල්ලෝ ගාන හදන් ගිහලා පෙන්නනවා මේක සමානයි මේකට. මේක සමානයි මේකට නේ. එතකොට මොකද වෙන්නේ? මේ දෙකත් සමාන වෙනවා. ඒක තේරෙනවනේ. නේද? හරි දැන් හිතන්නකෝ මේ දෙන්න නෑදෑයෝ. මේ දෙන්නත් නෑදෑයෝ. එතකොට මේ දෙන්න අනිවාර්යෙන් නෑදෑයෝ වෙනවනේ. ප්‍රත්‍යක්ෂ. හොඳයි. දැන් හිතන්න මේ දිගට මේ දිග සමානයි කියලා පෙන්වන්න ක්‍රමයක්. එතකොට මේ රේඛාව මේ ත්‍රිකෝණේ පාදයක්. මේ රේඛාව මේ ත්‍රිකෝණේ පාදයක්. අපිට මොන වගේ දෙයක් කරොත්ද මේ දිගයි සමානයි කියලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳට බලලා කියන්න. මෙතනත් මේ දිග අහුවන ත්‍රිකෝණයක් තියෙනවා. මෙතනත් මේ දිග අහුවන ත්‍රිකෝණයක් තියෙනවා. ඈ? මොකද වසිදු? හොඳයි. ඔව්. මේ ත්‍රිකෝණයයි අංග සම කරලා පෙන්නුවොත් අපිට අංග සමයි කියලා පෙන්න ගන්න පුළුවන්. ගොඩක් ගණන් වල ළමයි අංග සම තියෙන්නේ ත්‍රිකෝණ දෙකක්. හරි හැම ගානකම වගේ ගොඩක් ගණන් වල අංග සමයි කියලා පෙන්න ගන්න තියෙන්නේ. මේ ත්‍රිකෝණයයි අංග සමයි කියලා අපි පෙන්නුවොත් මේ ත්‍රිකෝණයයි අංග සමයි කියලා පෙන්නුවොත් එතනින් පස්සේ අපිට කිව්වේ හැකි මේ ත්‍රිකෝණේ මේ පාද දිගයි මේ ත්‍රිකෝණේ මේ පාද දිගයි සමාන වෙනවා කියලා. ඇයි ඒ? අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූපාංග සමාන වෙනවා. කෙලින්ම ලියුව හැකි. ඊට පස්සේ මේ දිග සමාන නිසා මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි. එහෙනම් මේ දෙක සමානයි කියලා උත්තරේ ලියන්න තියෙනවා. දැන් බලන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න පුළුවන්ද? සමාන අංග තුනක් තියෙන්න ඕනේ. අමට අකාල කියන්න ඔන්න බලන්න. මේ ත්‍රිකෝණෙයි සමාන අංග තියෙනවා තුනක් ඕනේ. අංග සමයි කියලා පෙන්වන්න. ඔව්. මට කියන්න මේ ත්‍රිකෝණේ මේ දිගයි සමානයි. ඔන්න එකක් හරි. මොකද දත්තේ දී ඇත. තව හොඳයි ප්‍රතිමුඛ කෝණ ඕ. මේ කෝණයයි ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. දෙකයි. තව එකක් තියෙනවද? මොකද ප්‍රසාදි DCE කෝණේ. DCE කෝණෙයි QBE කෝණෙයි. හොඳයි සමානයි. හේතුව මොකද්ද? ඔව්. මේ කෝණයයි සමානයි. ඇයි ඒ? ඇයි තමයි මේ කෝණයයි සමාන වෙන්නේ? මොන කෝණද? සමාන්තරයි
ඇයි ළමයි මෙන්න මෙතන කෝණයයි සමාන වෙන්නේ? හොඳයි ඒකාන්තර කෝණ. හරිනේ අංග තුනක් හරි තියෙනවා. එහෙනම් ගාන හදන්න පටන් ගන්න. ඒකාන්තර කෝණ හරි. එහෙනම් පටන් ගන්න ඉස්සෙල්ලාම BCE ලියන්න. BCE ත්‍රිකෝණය හා BCE ත්‍රිකෝණය හා QBE ත්‍රිකෝණවල BCE ත්‍රිකෝණය හා BCE ත්‍රිකෝණය හා QBE ත්‍රිකෝණ වල ලියන්න මේ ත්‍රිකෝණයේ අංග තමයි මෙතන ලියන්න ඕනේ මේ පැත්තේ මේ ත්‍රිකෝණයේ අංග තමයි මේ පැත්තේ ලියන්න ඕනේ පටලවා ගන්න එපා හරි CE දිග මේ ත්‍රිකෝණේ CE දිග සමානයි මේ ත්‍රිකෝණේ BE දිගට හේතුව ගානේ දී ඇත නැත්නම් BC රේඛාවේ මධ්‍ය ලක්ෂය E කියලා ගානේ දීලා තිනවා ඔක්කොම ලියන්න ඕනේ නැහැ ගානේ දී ඇත ඊට පස්සේ මේ කෝණයයි සමානයි ප්‍රතිමුඛ කෝණ මේක ලිව්ව හැකි CED කෝණය CED සමානයි මේ කෝණේ BEQ ප්‍රතිමුඛ කෝණ ඊට පස්සේ ඒකාන්තර කෝණ වලින් මේ කෝණේ DCE කෝණේ සමානයි මේ කෝණේ QBE කෝණේ ඒකාන්තර කෝණ හරි බලන්න මේක සමාන්තරයි මේ දෙක සමාන්තරයි නේ මෙයා සමාන්තරයේ ඉන්න මෙතන ඒකාන්තර කෝණ වලින් ගන්න පුළුවන් හරිනේ හරි එම නිසා BCE ත්‍රිකෝණය අංග සම වෙනවා කාටද QBE ත්‍රිකෝණයට මට කියන්න ළමයි අංග සම වන අවස්ථාව කෝණ දෙකයි පාදයයිනේ කෝණ දෙකයි පාදයයි කියන්නේ කෝපා කෝපා දැන් ඊට පස්සේ ළමයි අපිට අවශ්‍ය උත්තරේට අපි යන්න එපේ මේ දිග සමානයි කියලා පෙන්නන්න කියලා කියන්නේ අපිට පුළුවන් දැන් මේ දිග සමානයි කියලා ලියන්න අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග සමාන නිසා මේ ත්‍රිකෝණේ CD පාද දිගයි මේ ත්‍රිකෝණේ BQ පාද දිගයි සමානයි මේ ත්‍රිකෝණේ CD පාද දිගට මේ ත්‍රිකෝණේ BQ පාද දිග සමානයි හරිනේ ඒ වගේම අපි දන්නවා මෙයා සමාන්තර ආශ්‍රයක් නිසා සම්මුඛ පාද සමාන නිසා මේ මේ පාද දිගට මේ පාද දිග සමානත් වෙනවනේ CD සමානයි AB ට හරිද ඒකට හේතුව මොකද්ද ඒකට හේතුව ළමයි ABCD මොකක් නිසාද ABCD සමාන්තර ආශ්‍රයක් නිසා ABCD සමාන්තර ආශ්‍රයක් නිසා සම්මුඛ පාද සමානයි CD සමානයි AB ට දැන් මට කියන්න අන්තිම උත්තරේ ලියන්නයි තියෙන්නේ දැන් ඔතන අපිට ඇවිල්ලා තියෙනවා අපි ත්‍රිකෝණ දෙක අංග සම කරාට පස්සේ අංග සම ත්‍රිකෝණ වල ඉතිරි අංග සමාන නිසා CD දිග BQ ට සමාන වෙනවා. ඒ වගේම අරක සමාන්තර ආශ්‍රයක් නිසා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද වලින් CD දිග AB ට සමාන වෙනවා. මට කියන්න දැන් මේ දෙකේ වම් පැත්ත සමානයි නෙමෙයි. CD නේද? එකම දෙයක් මෙයාට සමානයි මෙයාට සමානයි. එහෙනම් උතනින් පස්සේ දැන් කිව්වේ ඒක ප්‍රත්‍යක්ෂයක් නිසා මෙයා සමාන වෙනවා මෙයාට. එම නිසා උතනින් පස්සේ උත්තරේ ලියන්න. එම නිසා ගෙලිම උත්තරේ වම් පැති සමාන නම් දකුණු පැති සමානයි. එම නිසා උත්තරේ AB සමානයි BQ වෙනවා. හරිනේ උත්තරේ. හරි ඔන්න මම සාධනය කරන ගණන් දෙකක් හදුවා.
හරි ඔය 7 වෙනි ගාන හදද්දි ළමයි ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තා නම් හරි 7 වෙනි ගානේ ත්‍රිකෝණ දෙක මොකද්ද OXA ත්‍රිකෝණයයි OCY ත්‍රිකෝණයයි අංග සම කරා නම් උත්තරේ නිකම්ම ලිව්ව හැකියි. හත්වෙනි ගාන ගෙදරදී හදන්න. ඒකේ ළමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ හත්වෙනි ගානේ OXA ත්‍රිකෝණය සහ OYC ත්‍රිකෝණ අංග සමයි කියලා පෙන්නුවාට පස්සේ උත්තරේ නිකම්ම ලිව්ව හැකියි. 8 වෙනි ගාන හරි. අර 9 වෙනි ගානයි 11 වෙනි ගානයි අපි අර කලින් හදපු ගානන් දෙක වගේ පොඩි වෙනස්කම් එක්ක දීලා තියෙනවා. හොඳයි. ওই ගණන් ටික අනිවාර්යයෙන්ම ඉතුරු ටික හදන්න ගෙදරදී. හරි. මේකත් හරි නේද? එළම අපි එන්න හදන්නේ මේ සමාන්තරාශ්‍ර දෙක කියන කොටසට 17 පාඩම. හරි ඉක්මන් කරන්න සමාන්තරාශ්‍ර දෙක 17 පාඩම සමාන්තරාශ්‍ර දෙක 17 පාඩම හරිද සමාන්තරාශ්‍ර දෙක 17 පාඩම හරිනේ ඉවරනේ ගාන හදලා හොඳයි දැන් ළමයි දැන් මේ සමාන්තරාශ්‍ර දැන් අපි පළවෙනි පාඩමේ කරේ මොකද්ද සමාන්තරාශ්‍ර 1 ඒ කියන්නේ 16 කලින් පාඩමේ අපි ගිය සතියේ පටන් ගත්තා දැන් මේ දක්වා ඒකේ ගණන් ටිකකුත් හැදුවා හරි ඒකේ තමයි අපි කරේ සමාන්තරාශ්‍රයක ලක්ෂණ සමාන්තරාශ්‍රයක් අපිට ගානක දුන්නාම අපි ඒකේ ලක්ෂණ ඉගෙන ගත්තා ඒ ලක්ෂණ පාවිච්චි කරලා අපිට එක එක ගණන් හදන්න පුළුවන් දැන් මේකෙදි ළමයි තියෙන්නේ ඔගේ අනිත් පැත්ත උදා ගන්න මේ පාඩමේදී අපි මෙන්න මේ වගේ තමයි හදන්නේ අපිට සමාන්තරාශ්‍ර දෙන්නේ නැහැ මේ පාඩමේදී මේකෙදී අපි කරන්නේ අපිට දෙනවා චතුරාශ්‍රයක් අපිට ගානේ චතුරාශ්‍රයක් දීලා අපෙන් අහනවා නැත්නම් අපිට මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න කියනවා දත්ත වගේක් දෙනවා හරිද ඒ කියන්නේ අපිට කිසියම් චතුරාශ්‍රයක් දීලා අහනවා මේක සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා අනේ වගේ දෙයක් තමයි මේ පාඩමේදී ඉගෙන ගන්නෙ ඒ කියන්නේ දැන් අපිට මොකක් හරි තැනක හම්බ වෙනවා ළමයි ගානක චතුරාශ්‍රයක් චතුරාශ්‍රයක් කියන්නේ පාද හතරක් තියෙන බහුආශ්‍රය නේ මේක චතුරාශ්‍රයක් අපිට මේ චතුරාශ්‍රය දීලා කියනවා මේක සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා අහනවා ගානේ ඉතින් අපි දැන් මේක බලන්න ඕනේ සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා හරි අපිට කිසියම් ලක්ෂණ පාවිච්චි කරලා බැලුවේ හැකි මේක සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා හරිද
අපි මේකෙදි තමයි මේ ඉගෙන ගන්න. එතකොට කිසියම් චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට කිසියම් අවශ්‍යතා කිහිපයක් තියෙනවා. ඒ අවශ්‍යතා මෙයා සපුරාලනවා නම් නේද? අපිට කිව්ව හැකි මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා. හොඳයි. ලියන්න මෙහෙම ඉස්සෙල්ලාම ලියන්න මෙම පාඩම යටතේදී මෙම පාඩම යටතේදී මෙම පාඩම යටතේදී කිසියම් චතුරාශ්‍රයක් කිසියම් චතුරාශ්‍රයක් කමාවක් දාන්න සමාන්තරාශ්‍රයක් වීමට කිසියම් චතුරාශ්‍රයක් කමා සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍ය වන අවශ්‍යතා හඳුනා ගැනීම ඉගෙන ගනී. හරි. හඳුනා ගැනීම ඉගෙන ගනී. දැන් හොඳට අහගන්න. හරිද? හොඳයි. දැන් ළමයි අපිට දෙනවා මෙන්න මෙහෙම චතුරාශ්‍රයක්. හොඳට අහගන්නකො. දැන් ළමයි අපිට මේ වගේ ගානක මෙන්න මෙහෙම චතුරාශ්‍රයක් දෙනවා. හරිද? අපිට කියනවා AB CD චතුරාශ්‍රයේ අපිට දෙනවා මෙහෙම. හරිද? AB දිගයි CD දිගයි සමානයි කියලා ගානේ දෙනවා. ඊට පස්සේ කියනවා BC දිගට AD දිගත් සමානයි කියලා දෙනවා. ඔච්චරයි අපිට ගානේ දත්ත දෙන්නේ. අපෙන් ඔහොම දීලා අහනවා ළමයි ABCD චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා. මම ඔයගොල්ලන්ට මෙහෙම චතුරාශ්‍රයක් දීලා ABCD චතුරාශ්‍රයක්නේ. හරිද? මේකේ මම කියනවා මේ දිගයි සමානයි. මේ දිගයි සමානයි. මම ඔන්න ඔහොම දත්ත ටිකකුත් දෙනවා. හිතන්නකෝ දැන් මේ දිග සෙන්ටිමීටර් 6යි නම් හරිද? මේ දිග සෙන්ටිමීටර් 6යි. හරිද? අපිට ඇඳලා බැලුවේ හැකිනේ. මේ දිග සෙන්ටිමීටර මම දුන්නොත් 5යි කියලා. මේ දිගත් සෙන්ටිමීටර 5යි. හරිනේ. ඔන්න ඔහම චතුරාශ්‍රයක් අපිට දීලා අපිට ඔක ඇඳලා බැලුවේ හැකිනේ නේ. මේක ඇඳ හැකියි ළමයි. හරිද? ඉස්සෙල්ලා සෙන්ටිමීටර 6ක් මෙහාට අඳිනවා. මෙහාට සෙන්ටිමීටර 5ක් අඳිනවා. ඇඳලා කව කට්ට අරගෙන නේද? මේ දිග අරගෙන මෙතන තියලා ඡාපයක් කපනවා. මේ දිග අරගෙන මෙතන තියලා ඡාපයක් කපලා අපිට මේ සීලක්ෂි හොයාගෙන මෙහෙම ඇඳ හැකි මේ චතුරාශ්‍රය. හරිනේ. මේක 6යි, මේකත් 6යි, මේක 5යි, මේක 5යි. දැන් අපෙන් අහනවා ළමයි ගානේ ABCD චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා. ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? මම මේ වගේ චතුරාශ්‍රයක් ඇන්දොත් සම්මුඛ පාද දිගින් සමාන වන විදියට කල්පනා කරලා කියන්න මේක ස්ථීරවම සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා. මම කිසියම් තැනක මේ වගේ චතුරාශ්‍රයක් අඳිනවා. මම අඳින චතුරාශ්‍රයේ සම්මුඛ පාද සමානයි. මේ දිගට මේ දිග සමාන වන විදියට සහ මේ දිගට මේ දිග සමාන වන විදියට මම මෙහෙම චතුරාශ්‍රයක් ඇන්දොත් මම අහනවා මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙයිද නැද්ද? පොඩ්ඩක් කල්පනා කරලා කියන්න. මේ ඇඳලා බැලුවේ කි ඔයගොල්ලන්ට? මම මෙහෙම චතුරාශ්‍රයක් ඇන්දොත් මම අඳිනවා චතුරාශ්‍රයක් කල්පනා කරලා කියන්න. මම අඳිනවා චතුරාශ්‍රයක් මේ දිගයි කියන්නේ සම්මුඛ පාද සමාන වන ආකාරයට මේ දිගට මේ දිග සමානයි මේ දිගට මේ දිග සමානයි. මට ඇඳලා කියනවා චතුරාශ්‍රයක් සම්මුඛ පාද හරියටම සමාන වන විදියට මම චතුරාශ්‍රයක් අඳිනවා. එහෙම චතුරාශ්‍රයක් ඇන්දොත් මම අහනවා ඔයගොල්ලන්ගෙන් ඒ චතුරාශ්‍රය ස්ථීරවම සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා.
පසිදු වෙනවා. අනිත් කට්ටියගේ උත්තර දාන්න බලන්න. මේ චතුරාශ්‍රය සම්මුඛපාද සමාන වන විදියට මම ඇන්දොත් මම අහනවා මේ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වේද නැද්ද? සමෝධි වෙනවා. අනිත් කට්ටිය කො දිල්මි කියන්න බලන්න. මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙයිද නැද්ද? ප්‍රසාදි වෙනවා. ජනිත් කරුෂය කො කියන්න බලන්න. හොඳට හිතලා බලලා කියන්න. වෙනවා. ඔක්කොම වෙනවා කියලා කියන්නේ. හොඳයි. වෙන්නේ නැහැ කියන්නේ නැහැ කවුරුත් නේ. ළමයි මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. මම අහනවා ඇයි ඒ කියලා. දැන් ඒක හේතුවක් තියෙන්නක. හරි මම දැන් මෙහෙම චතුරාශ්‍රයක් ඇන්දොත් සම්මුඛපාද සමාන වන විදියට චතුරාශ්‍රයක් ඇන්දොත් ඒ චතුරාශ්‍රය ළමයි සමාන්තරාශ්‍රයක් වෙනවා. හරි. ඕගොල්ලන් බැලුවේ හැකි මේක ඇඳලා. දැන් ඕගොල්ලෝ මෙහෙම චතුරාශ්‍රයක් ඇඳලා බැලුවේ හැකි මේ පාදයට මේ පාදේ සමාන්තර වෙනවා. හරියටම. ඇඳලා පස්සේ මේ පාදයට මේ පාදේ හරියටම සමාන්තර වෙනවා. ඒ කියන්නේ මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. ඔව් හරි. ඇයි ළමයි එහෙම වුනේ? හරිද? දැන් මම සමාන්තරාශ්‍රයක් අඳිනවා කියලා හිතාගෙන නෙමෙයි නේද? මම චතුරාශ්‍රයක් අඳිනවා මේ දිගට මේ දිග සමාන වන විදියට. මේ දිගට මේ දිග සමාන වන විදියට අඳිනවා. දැන් මේක 10යි මේක 10යි. මේක 8යි මේක 8යි. එන්ද හැකිනේ. මම සමාන්තරාශ්‍රයක් අඳිනවා කියලා හිතාගෙන නෙමෙයි අඳින්නේ. මම චතුරාශ්‍රයක් අඳිනවා මේ සම්මුඛ පාද සමාන වන විදියට. ඇඳලා බැලුවාම මම ඇඳලා තියෙන සමාන්තරාශ්‍රයක්. නේද? අන්තිමට බැලුවාම මේක සමාන්තරාශ්‍රයක් වෙලා. තේරෙනවද කියන එක? ඒ ළමයි ඇයි මේක සමාන්තරාශ්‍රයක් උනේ? අද මම මෙහෙම කියනවා. හරි මෙහෙම ඇඳනවා. හරි මේක සෙන්ටිමීටර 6ක් වෙන්න ගන්නවා. හරිද? මේක සෙන්ටිමීටර 7ක් වෙන්න ගන්නවා. හරි මේක 5ක් වෙන්න ගන්නවා. හරිද? ඊට පස්සේ හිතන්නකෝ මේක මම ගන්නවා මේ 6ක් වෙන්න. හරි. මම දැන් මෙහෙම එකක් ඇඳුවොත් මේක සෙන්ටිමීටර 6යි මේක 6යි මේක 7යි මේක 5යි. හරි මම මෙහෙමත් එකක් අඳිනවා. මේක මම ගන්නවා K L M N චතුරාශ්‍රය. මම මෙහෙම චතුරාශ්‍රයක් ඇඳලා බලනවා. ඇඳ හැකිනේ? ඔව්. මම අහනවා K L M N චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද? කියන්න බලන්න. දැන් ඔයගොල්ලෝ කිව්වා මේක හරි. මම මෙහෙම ඇඳොත් එකක් මේක සමාන්තරාශ්‍රයකුත් වෙනවා. මේක මම මෙහෙම දිගවල් අරන් අඳිනවා එකක්. මේක 6යි මේක 7යි මේක 6යි මේක 5යි. ඇඳ හැකිනේ? මම අහනවා මේ ඇඳ KLMN චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙයිද නැද්ද? දැන් කියන්න බලන්න. හොඳට හිතලා බලලා කියන්න. ප්‍රසාදි වෙන්නේ නැහැ. හොඳයි. සමෝදි වෙන්නේ නැහැ. ඔව් වෙන්නේ නැහැ. දිල්මි නැහැ. නොවේ. ජනිත් හරි. ඔව්. පසිදු හරි නෑ. දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ ඇයි ඕගොල්ලෝ මේක සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ? ඇයි මේක සමාන්තරාශ්‍රයක් වෙන්නේ නැහැ කිව්වේ? උත්තර දෙක හරි. මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. මේක සමාන්තරාශ්‍රයක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දැන් අපි ඔන්නෝ තමයි ඉගෙන ගන්න. මේ පාඩමේ. චතුරාශ්‍රයක් දුන්නාම ඒක සමාන්තරාශ්‍රයක් වෙයිද නැද්ද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි මේක සමාන්තරාශ්‍රයක් වෙන්නේ? ඇයි මේක සමාන්තරාශ්‍රයක් නොවෙන්නේ? මේකේ සම්මුඛ පාද දිගින් සමාන නිසා. හරි. ඔව් හරි. ඇයි සම්මුඛ පාද දිගින් සමාන හින්දා ඔයගොල්ලෝ මේක සමාන්තරාශ්‍රයක් කිව්වේ? සම්මුඛ පාද යුගල හරි දිගින් සමානයි. ඔව් හරි. ඇයි ඒකින්ද ඔයගොල්ලෝ මේක සමාන්තරාශ්‍රයක් කියලා කිව්වේ? මාර ප්‍රශ්නේ අහන්නේ මන් නේද? හරිද? සම්මුඛ පාද හරි සමානයි. ඈ අර මං අහන ප්‍රශ්නේ හරි. ඒකෙන් මට ඔයගොල්ලන් හරිම උත්තරය ආවේ නැහැ. මෙන්න මෙහෙම දෙයක් අපි ඉගෙන ගත්තානේ. දැන් හොඳට අහගන්නකො. අපි ගිය පාඩමේ ඉගෙන ගත්ත සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ හතරක්. චොට්ටක් කියන්න බලන්න. සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ හතරක් ඉගෙන ගත්තා. සමාන්තරාශ්‍රයක් ගත්තාම මේකේ ලක්ෂණ හතරක් තියෙනවා. මොකද්ද?
සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වෙනවා. ඒ කියන්නේ ළමයි සම්මුඛ පාද දිගින් සමාන වන ලක්ෂණේ තියෙන්නේ සමාන්තර ආශ්‍රය වලටනේ. නේ? සම්මුඛ පාද යුගල දිගින් සමාන වන සම්මුඛ පාද දිගින් සමාන වන ලක්ෂණේ තියෙන්නේ සමාන්තර ආශ්‍රය වලටනේ. එතකොට ළමයි කිසියම් චතුරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වෙනවා නම් ඒ ලක්ෂණේ තියෙන්නේ සමාන්තර ආශ්‍රය වලට නිසා මේ චතුරාශ්‍රයේ මොකක් වෙනවද? සමාන්තර ආශ්‍රයක් වෙන්න ඕනේ. එයි ළමයි දැන් සම්මුඛ පාද දිගින් සමාන වන ලක්ෂණේ තියෙන්නේ සමාන්තර ආශ්‍රය වලටනේ. තේරුණාද? සම්මුඛ පාද දිගින් සමාන වන ලක්ෂණේ තියෙන්නේ සමාන්තර ආශ්‍රය වලට. එතකොට මේකේ මේ ලක්ෂණේ තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ස්ථිරවම මෙයා සමාන්තර ආශ්‍රයක්. දැන් මේක බලන්නකෝ. මේකේ ළමයි සම්මුඛ පාද දිගින් සමාන නැහැනේ. නේ සම්මුඛ පාද දිගින් සමාන නැහැ. සම්මුඛ පාද දිගින් සමාන නැහැ. ඒතර සමාන්තර ආශ්‍රයක් වුණොත් සම්මුඛ පාද දිගින් සමාන වෙන්න ඕනේ. ඒ ලක්ෂණේ තියෙන්නේ සමාන්තර ආශ්‍රය වලට. මේක එහෙම නැහැ කියන්නේ ඉතින් මේක සමාන්තර ආශ්‍රයක් නෙමෙයි කියලා කිව්වේ හැකි. එහෙනම් මතක තියාගන්න ළමයි හොඳට අහගන්න මම දැන් මේ කියන්න යන දේ කිසියම් චතුරාශ්‍රයක සමාන්තර ආශ්‍රයක තියෙන ලක්ෂණ අපි හතරක් ඉගෙන ගත්තා නේද? කිසියම් චතුරාශ්‍රයක අර අපි ඉගෙන ගත්ත සමාන්තර ආශ්‍රයක තියෙන ලක්ෂණ හතරක්. සම්මුඛ පාද දිගින් සමානයි, සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි, විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා, එක් එක් විකරණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය කරනවා. ඔය ලක්ෂණ හතරෙන් උදාහ ගන්න කිසියම් චතුරාශ්‍රයක සමාන්තර ආශ්‍රයක තියෙන ලක්ෂණ හතරෙන් එක ලක්ෂණයක් හරි තිබ්බොත් නිසකවම ඒ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. මම කියව එක තේරෙනවද? යම් කිසි චතුරාශ්‍රයක සමාන්තර ආශ්‍රයක තියෙන ලක්ෂණ හතරෙන් එක ලක්ෂණයක් හරි අපිට තියෙනවා කියලා හොයාගන්න පුළුවන් වුණොත් අපිට කිව්ව හැකි මේ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා කියලා. මම කියන එක තේරෙනවද? ඔව් දැන් ළමයි අපි ඉගෙන ගන්න යන්නේ ඒවා ටික. හරිද? චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් කියලා අපිට කියන්න නම් මොන වගේ අවශ්‍යතා තියෙන්න ඕනේද? මම දැන් එකක් කිව්වා චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා නම් එම චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා කියලා කිව්වේ හැකි. තේරෙනවද? ඔන්න එකක් අපි හොයාගත්තා. කිසියම් චතුරාශ්‍රයක සම්මුඛ පාද සමානයි කියලා අපිට දීලා තියෙනවා නම් අපි හොයාගත්තොත් ඒ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා කියලා කිව්වේ හැකි ස්ථිරවම. ඔන්න තව එකක් මෙන්න මේ වගේ. ඔන්න තමයි චතුරාශ්‍රයක් අපිට හම්බ වෙනවා. හොඳට අහගන්න. ඔන්න චතුරාශ්‍රයක් හම්බ වෙනවා. බලාගන්න. මම මේක ගන්නම් P Q R S චතුරාශ්‍රය. ඔන්න දැන් අපිට ගානක චතුරාශ්‍රයක් හම්බ වෙනවා. මේකේ අපිට දත්ත වලට දීලා තිනවා මේ කෝණයට මේ කෝණي සමානයි කියලා. මේ කෝණයට මේ කෝණي සමානයි කියලා දීලා තිනවා. දැන් ගානක අපිට PQRS චතුරාශ්‍රයේ මේ කෝණයට මේ කෝණي සමානයි මේ කෝණයට මේ කෝණي සමානයි කියලා දීලා තිනවා. දීලා අපෙන් අහනවා මේ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවද නැද්ද කියලා. බට කියන්න වෙනවද නැද්ද කියලා. මේකේ දත්ත දීලා තියෙන්නේ සම්මුඛ කෝණ සමානයි. එච්චරයි. සම්මුඛ කෝණ සමානයි කියලා විතරයි. අපෙන් අහනවා මේ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවද නැද්ද කියලා. උත්තර දාන්න බලන්න. වෙනවා. ජනිත් ප්‍රසාදි දිල්මි වෙනවා. ඔව් කියන්න. ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පාද සමානයි. ඔව් පසිදු මොකද
ඍජු කෝණාශ්‍රයක් ගත්තොත් සම්මුඛ පාද සමානයි. අද ඔයගොල්ලන්ට පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද ඍජු කෝණාශ්‍ර රොම්බස සම චතුරාශ්‍රය. ඔව්. මම ඒකත් මේක අපි ඉගෙන ගන්න තියෙනවා. මේකෙදි ඒකත් ඉගෙන ගන්න තියෙනවා මේකේ අන්තිමට ඍජු කෝණාශ්‍ර සම චතුරාශ්‍ර රොම්බස. දැන් ඔයගොල්ලෝ චූටි කාලේ ළමයි ඉගෙන ගත්තේ සම චතුරාශ්‍රය ඍජු කෝණාශ්‍රය රොම්බසය. අපි චූටි කාලේ ඉගෙන ගන්නේ සම චතුරාශ්‍රය කියන්නේ සම්මුඛ පාද දිගින් සමානයි. මම මේක පොඩ්ඩක් මොනවද දැන් මෙතන කියලා දෙන්න. මේක අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙනවා. හරිද? සම චතුරාශ්‍රය කියලා කියන්නේ සම්මුඛ පාද දිගින් සමාන සීලුම කෝණ ඍජු කෝණ වන චතුරාශ්‍රයනේ. ඔව්. මම නිකන් අහනවා කාටද කියන්න පුළුවන් ළමයි සම චතුරාශ්‍රය කියලා කියන්නේ සම චතුරාශ්‍රය පොඩ්ඩක් නිකන් බලන්නකො සම චතුරාශ්‍රයේ ලක්ෂණ සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. නේද? සම්මුඛ පාද සමාන්තරයි. මේ පාදයට මේ පාදේ සමාන්තරයි. මේ පාදයට මේ පාදේ සමාන්තරයි. ඇත්තටම ළමයි සම චතුරාශ්‍රය කියලා කියන්නේ මොකද්ද? සම චතුරාශ්‍රය කියලා කියන්නේ මොකද්ද? දැන් ඉගෙන ගන්නවා මේ පාඩමේ එක දින උගන්වන්න. සම චතුරාශ්‍රය කියලා කියන්නේ ළමයි මොකද්ද? අපි චූටි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ මේක සම චතුරාශ්‍රය කියලා තමයි. ඔව් මේකට සම චතුරාශ්‍රය කියලා තමයි කියන්නේ. හැබැයි ළමයි සම චතුරාශ්‍රය කියලා කියන්නේ මොනව සමාන්තරාශ්‍රයක්. ඒක තේරෙනවද? මේ පාඩමේ ඔබ ඉගෙන ගන්න තියෙනවා මම ඒක ලබන සතියේ කියන්නේ හිටියේ සම චතුරාශ්‍රය කියලා කියන්නේ සමාන්තරාශ්‍රයක්. ඇයි? සමාන්තරාශ්‍රයේ තියෙන ලක්ෂණ මෙයාගේ තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ඉගෙන ගන්නවා ඍජු කෝණාශ්‍රය. සියලුම කෝණ ඍජු කෝණ සම්මුඛ පාද දිගින් සමානයි. ළමයි ඍජු කෝණාශ්‍රය කියන්නේ මොකද්ද? ඍජු කෝණාශ්‍රය කියන්නේ මොකද්ද? මේකෙත් බලන්න මේ සම්මුඛ පාද දිගින් සමානයි. සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ පාද සමාන්තරයි. මේ පාදයට මේ පාදේ සමාන්තරයි. මේ පාදයට මේ පාදේ සමාන්තරයි. තමයි ඍජු කෝණාශ්‍රය කියන්නේ මොකද්ද? සමාන්තරාශ්‍රය. පොදු නම සමාන්තරාශ්‍රය. සම චතුරාශ්‍රය ගත්තත් ඍජු කෝණාශ්‍රයක් ගත්තත් ඊට පස්සේ රොම්බසේ මම මේක පොඩ්ඩක් දෙපැත්තෙන් තද කරාම මේක පොඩ්ඩක් දෙපැත්තෙන් තද කරාම ඉන්නේ රොම්බසේ නෙමෙයි. මේ රොම්බසේ. ඒතර මේකේ ඔයගොල්ලෝ දන්නවා සම්මුඛ පාද සමාන්තරයි. පාද හතරම දිගින් සමානයි. රොම්බසේ කියන්නේ ළමයි සමාන්තරාශ්‍රයක්. අපි දැන් මේ පාඩමේ අන්තිමට ඉගෙන ගන්නවා සමාන්තරාශ්‍රවල විවිධ අවස්ථා. අපිට විවිධ සමාන්තරාශ්‍ර වර්ග හම්බ වෙන සමාන්තරාශ්‍රවල විවිධ අවස්ථා. මෙන්න මේ අවස්ථා තුන ඉගෙන ගන්නත් තියෙනවා. මේකේ අන්තිමට මම ඒක ලබන සතියේ කරන්නේ සමාන්තරාශ්‍රවල විවිධ අවස්ථා. දැන් ඔයගොල්ලෝ චූටි කාලේ ඉගෙන ගන්නේ චතුරාශ්‍රය මේ සම චතුරාශ්‍රයක් දෙපැත්තෙන් තද කරාම රොම්බසයක් තමයි එන්නේ. හරි. ඍජු කෝණාශ්‍රය දෙපැත්තෙන් තල්ලු කරාම සමාන්තරාශ්‍රයක් එනවා කියලා ඉගෙන ගන්නේ. එහෙම කිව්වට ළමයි ඇත්තටම මේකේ අපි කතා කරන්නේ මේ සමාන්තරාශ්‍රය කියන එක ගත්තාම සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ ටික ගත්තාම මේ මෙන්න මේ චතුරාශ්‍ර තුනේම සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ තියෙනවා. රොම්බසේ ගත්තත් සම චතුරාශ්‍රය ගත්තත් ඍජු කෝණාශ්‍රය ගත්තත් සමාන්තරාශ්‍රයේ තියෙන ලක්ෂණ තියෙනවා. ඒ නිසා මේවා සමාන්තරාශ්‍ර වලට අහු වෙනවා. රොම්බසේ සම චතුරාශ්‍රයේ ඍජු කෝණාශ්‍රය සමාන්තරාශ්‍ර වෙනවා. වෙනවනේ ඉතින් සම්මුඛ පාද සමාන්තරයි, සම්මුඛ පාද දිගින් සමානයි, සම්මුඛ කෝණ සමානයි. මේවා සමාන්තරාශ්‍ර වලට අයිති වෙනවා. ඊට අමතරව ළමයි මේවල තවත් විශේෂ ලක්ෂණ තියෙනවා. මේ තුන් දෙනාගේ සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ හතරම තියෙනවා. දැන් රොම්බසේ ගත්තොත් සම්මුඛ පාද දිගින් සමානයි. සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. විකර්ණ සමච්ඡේදනය වෙනවා. එක් එක් විකර්ණයෙන් වර්ගඵලය සමච්ඡේදනයක් වෙනවා. ওই ලක්ෂණ හතර ළමයි මෙයාගෙත් තියෙනවා, මෙයාගෙත් තියෙනවා, මෙයාගෙත් තියෙනවා. ඒකින්ද මේවා සමාන්තරාශ්‍ර වලට අහු වෙනවා. ඊට අමතරව ළමයි රොම්බසයක තව ලක්ෂණ තියෙනවා. අර සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ වලටත් අමතරව තවත් ලක්ෂණ තියෙනවා. හරි මම ඒක ලබන සතියේ කියලා දෙන්නම්. සම චතුරාශ්‍රයක සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ හතරම තියෙනවා. ඊට අමතරව තවත් ලක්ෂණ මෙයාගේ තියෙනවා. ඍජු කෝණාශ්‍රයක සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ හතරම තියෙනවා. ඊට අමතරව මෙයාගේ තවත් ලක්ෂණ තියෙනවා.
දැන් ඒවා අද කතා කරන්නේ ඒවා ලබන සතියේ මම කියලා දෙන්නම් සමාන්තරාශ්‍ර වල විවිධ අවස්ථා. හරි. දැන් අපි නිකන් ඉගෙන ගන්න මෙතන කිසියම් චතුරාශ්‍රයක් අපිට දීලා සමාන්තරාශ්‍රයක් වෙනවද කියලා අහුවොත් පුළුවන් වෙන්න ඕනේ කියා ගන්න වෙනවද නැද්ද කියලා. හොඳයි. දැන් ඔන්න මම චතුරාශ්‍රයක් ඕගොල්ලන්ට දෙනවා සම්මුඛ කෝණ සමානයි කියලා. මම අහුවා මේක සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා ඔයගොල්ලෝ කිව්වා. හරි. මේක ළමයි සමාන්තරාශ්‍රයක් වෙනවා. අපි හිතන්නකෝ මේක අංශක 60 නම් මේක අංශක මේක අංශක අපි ගමු 120 නම් මේක අංශක 120යි. මේක 60යි නම් මේක 60යි. හරි. කොහොම ඔයගොල්ලෝ චතුරාශ්‍රයක් ඇඳුවොත් ඇඳ හැකි කෝණමාන කියලා මෙහෙම කෝණ මාක් කරලා ඔහම ඇඳ හැකිය. මෙහෙම ඇඳලා බැලුවාම ළමයි මේකේ මේ පාදයයි සමාන්තර වෙලා අපිට එනවා. මෙයයි සමාන්තර වෙලා එනවා. නේ? ඔව්. මේ දිගවලු සමාන වෙලා එනවා. තේරෙනවද? දැන් මෙහෙම එකක් ඇඳාමත් එහෙමයි. මෙහෙම එකක් ඇඳාම මෙයාට මෙයා සමාන්තර වෙලා එනවා. මේ ඊට පස්සේ තමයි දැන් මේකේ ඕනනම් මේ කෝණමානෙන් මේ කෝණ මැල්ලක් බැලුව හැකි. මේකේ අපි මෙහෙම චතුරාශ්‍රයක් ඇඳලා සම්මුඛ පාද සමාන වන විදිහට මේ පාද දෙක සමාන්තරයි කියලා අපිට බැලුව හැකි වෙනවා. මේ කෝණයට මේ කෝණ සමානද කියලා බැලුව හැකි. කෝණමානෙන් මැල්ල වෙනවා හරියටම. මේ කෝණේ සමාන වෙනවද කියලා බැලුව හැකි වෙනවා. විකර්ණ ඇඳලා බැලුව හැකි සමච්ඡේදනය වෙනවද කියලා. වෙනවා. හරිද? අර එක එක විකර්ණයෙන් වර්ගඵලයක් බෙදලා යනවා. ඔය සමාන්තරාශ්‍රයක් වුණාට පස්සේ සමාන්තරාශ්‍රයක ලක්ෂණ ටිකත් ආයි මේකේ තියෙනවා. නේද? දැන් කිසියම් චතුරාශ්‍රයක් අපි සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වට පස්සේ එයාගේ අර සමාන්තරාශ්‍රයක තියෙන සීලු ලක්ෂණ තියෙනවා. එහෙම වෙන්න බෑ. දැන් අපිට දුන්නේ සම්මුඛ පාද සමානයි කියලා විතරයි. නේ? අපි මෙහෙම චතුරාශ්‍රයක් ඇඳාම සම්මුඛ පාද සමාන වන විදියට මේක සමාන්තරාශ්‍රයක් වෙනවනේ ළමයි. සමාන්තරාශ්‍රයක් වුණාට පස්සේ මට කියන්නකෝ සමාන්තරාශ්‍රයේ තියෙන ඉතුරු ලක්ෂණ තුනත් මේකේ නැද්ද? තියෙනවනේ. සමාන්තරාශ්‍රයේ තියෙන අනිත් ලක්ෂණ තුනත් මේකේ තියෙනවා. අනිවාර්යෙන් මේ සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒයිද මේක සමාන්තරාශ්‍රයක් වෙනවනේ. එතකොට ඉතුරු ලක්ෂණ ටිකත් මේකේ තියෙනවා. මේකෙත් එහෙමයි. දැන් අපිට දෙන්නේ සම්මුඛ කෝණ සමානයි කියලා විතරයි ගානේ. එතකොට මේක සමාන්තරාශ්‍රයක් වුණාම මෙයාගේ අර ඉතිරි ලක්ෂණ තුනක් තියෙනවා. සම්මුඛ පාද දෙකකින් සමානයි මැල්ල බැලුවේ හැකි. සම්මුඛ පාද දෙකකින් සමානයි විකර්ණ සමච්ඡේදනය වෙනවා. වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. තේරුණාද මම කියන එක? හරි. හොඳයි. ඉක්මන් කරන්න. පුතාලා මම කියන එක පැහැදිලිව ඇහෙනවද? ඇහෙනවද ඇහෙන්නේ නැද්ද? සිග්නල් ගොඩක් අඩුයි. ඇහෙනවද කියන එක පැහැදිලිව? ඇහෙනවද නැද්ද? හැමෝටම ඇහෙනවද කියන එක? කො ඇහෙනවා. හරි. ඇහෙනවනේ. හොඳයි. හරි. එහෙනම් අපි පටන් ගමු. හරි. හරි. ඊට පස්සේ ළමයි ඔන්න දැන් මම මෙහෙම එකක් දෙනවා. ඔන්න චතුරාශ්‍රයක් දෙනවා. අපිට චතුරාශ්‍රයක් දෙනවා මේක ගන්නම් E F G H. ඔන්න චතුරාශ්‍රයක් දෙනවා. අපිට දෙනවා මෙහෙම මේ චතුරාශ්‍රයේ විකර්ණ දෙක. අපිට ගානේ දෙනවා මේ චතුරාශ්‍රයේ විකර්ණ දෙක. මෙන්න මෙහෙමයි කියලා දෙනවා. මොකක්ද මම මෙහෙමයි කියලා දෙන්නේ? මේ චතුරාශ්‍රයේ EFGH චතුරාශ්‍රයේ අපිට ගාන දෙනවා විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා. ඒ කියන්නේ මේ චතුරාශ්‍රයේ මේ විකර්ණයයි ඇඳහම කැපෙනවනේ මෙතන. ඡේදනය වෙනවනේ. එහෙම ඡේදනය වුණාම අපිට දීලා තියෙනවා මේ දිගට මේ දිග සමානයි. මේ දිගට මේ දිග සමානයි. අපිට කියනවා ඔහොම දීලා අපෙන් අහනවා EFGH චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා. මොකද හිතෙන්නේ? මේ චතුරාශ්‍රයේ විකර්ණ සමච්ඡේදනය වෙලා තියෙනවා. හරියටම. අපෙන් අහනවා ඔහොම කියලා අපිට කියන්නේ මේ චතුරාශ්‍රයේ මේ විකර්ණ සමච්ඡේදනය වෙලා තියෙනවා. අපෙන් අහනවා මේක සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා. බලන්න කියන්න. මේ චතුරාශ්‍රය නිසකවම සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද?
වෙනවද නැද්ද? වෙනවා. හොඳයි. ඔව්. ළමයි මේ චතුරාශ්‍රය නිසකවම සමාන්තර ආශ්‍රයක් වෙනවා. ඇයි ඒ? හේතුව මේ ලක්ෂණය තියෙන්නේ සමාන්තර ආශ්‍රය වලට. ඒ ළමයි විකර්ණ සමච්ඡේදනය වෙන්නේ සමාන්තර ආශ්‍රය වලනේ. එහෙනම් මේ චතුරාශ්‍රය අනිවාර්යෙන් සමාන්තර ආශ්‍රයක් වෙන්න ඕනේ. එහෙනම් දැන් අපිට කිව්ව හැකි මේක එතකොට අර සමාන්තර ආශ්‍රය වල තියෙන ඉතිරි ලක්ෂණ තුනක් මේකට තියෙනවා. මේක සමාන්තර ආශ්‍රයක් වෙනවා නම් ඊට පස්සේ මේකේ සම්මුඛ වාද සමාන වෙන්න ඕනේ, සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ. නේ? එක් එක් විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය වෙන්න ඕනේ. හරි. ඒකත් හරි. මම තුනක් කිව්වා. තව එකක් ළමයි තියෙනවා. මෙන්න මේක අපි කලින් ඉගෙන ගත්තේ නෑ. අපි මෙන්න මෙහෙම මේක බැලුවේ හැකි ළමයි ඇඳලා. ඔව්. කැඩි කැඩි දැහෙන්නේ. ඇහෙන්නේ නැහැ චුට්ටක් නේද? ඇහෙන්නේ නැහැ නේ? චුට්ටක් සිග්නල් අඩුයිද? හරි. පොඩක් ඉන්න මම මාරු කරන්නම්. හරි. දැන් හරි ගියාද? දැන් හරිද? දැන් ඇහෙනවද හැමෝටම? දැන් ඇහෙනවා. හරි. හොඳයි. හරි. දැන් මම ඔන්න ඕගොල්ලන්ට දැන් තුනක් කියලා දුන්නා. කිසියම් චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා තුනක් කිව්වා. මම මොකක්ද එකක් කිව්වේ? කිසියම් චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තර නම් නිසගවම ඒ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ ඇති. ඊට පස්සේ කිසියම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වෙනවා නම් නිසගවම ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ ඇති. කිසියම් චතුරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් නිසගවම ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ ඇති. තව එකක් තියෙනවා. ඒක මෙන්න මෙහෙම දෙයක් ළමයි. ඔය අවස්ථා හතර තමයි මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ සහ ඔකෙන් ගණන් හදන්න තියෙනවා. ඊට පස්සේ අර මම කිව්වා විශේෂ අවස්ථා සහිත සමාන්තරාශ්‍ර තුනක් ඉගෙන ගන්න තියෙනවා. සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, රොම්බසේ ඒව ලබන සතිය බලමු. හරි. දැන් මෙතන තමයි තව එක අවස්ථාවක් වෙනවා මෙන්න මෙහෙම. ඉතින් ළමයි ඕගොල්ලෝ අඳිනවා මෙන්න මේ වගේ චතුරාශ්‍රයක්. මෙන්න එහෙම අඳින්න ඕගොල්ලෝ. මෙහෙම චතුරාශ්‍රයක් අඳිනවා. ඒක අඳිද්දී එක සම්මුඛ පාද යුගලයක් එක් සම්මුඛ පාද යුගලයක් ඕගොල්ලෝ මේක අඳිද්දී සමාන්තරව සහ දිගින් සමාන වන විදිහට ගන්නවා. මේක ඇදලා බලන්න පුළුවන්. පුළුවන් නම් ඇදලා බලමු. හරිද? ඕගොල්ලෝ නිකන් ඕනනම් ඔතන කොලයයි මේ කොලයක් හරි මොකක් හරි දිනවන්නේ ලියන්න අඩුලක් දිනවනේ. අඩුලෙන් නිකන් ඇදලා බලන්නකෝ. දැන් අඩුල තියලා ඔහොම අඩුල තියලා අඩුල යටදාරයේ පැත්තෙන් අනින රේඛාවක් නැත්නම් ඕගොල්ලන් කොහොමද අවුලන්නේ නැහැ. සමාන්තර රේඛා හින්ද හැකිනේ කොටු රූල් එකේ තියෙන්නේ නේ. හරි මේ කියන්නේ සමාන්තර රේඛානේ තියෙන්නේ රූල්. ඔව්. ඒතර ඕගොල්ලන් නිකන් එක රූලක් දිගේ ළමයි එක රූලක් දිගේ ඔහොම ඇදගෙන යන්න සෙන්ටිමීටර කීයක් හරි ගන්නකො. සෙන්ටිමීටර 6ක් විතර ගන්න. ඔහොම එක රූලක් දිගේ සෙන්ටිමීටර 6ක් දිග රේඛාවක් ඇදලා යන්න. ඊට පස්සේ තව රූලක් දිගේ සෙන්ටිමීටර 6ක්ම දිග රේඛාවක් ඇදගෙන යන්න. මේක කරලා බලන්න පුළුවන්. හරිද? සමාන්තර වෙන්න ඕනේ හැබැයි ඈ. ඔව්. ඔයගොල්ලන් නැන්දයි මොකද මේ රූල් නේ තියෙන්නේ නේ. එතකොට සෙන්ටිමීටර 6ක් දිග රේඛාවක් මේ වගේ යන්න ආයි මේ වගේ සෙන්ටිමීටර 6ක් දිග රේඛාවක්ම අදින්න. හැබැයි මේ දෙක සමාන්තර වෙන්නත් ඕනේ. සමාන්තර වෙන විදියට සහ එකම දිග එන විදියට මෙහෙම රේඛා දෙකක් ඇඳ ගන්න. ඇඳලා ඊට පස්සේ මේ ලක්ෂයයි යා කරන්න. මේ ලක්ෂයයි යා කරන්න. චතුරාශ්‍රයක් ඔන්න එනවනේ දැන්. හොඳට කල්පනා කරලා කියන්න මම මෙහෙම එකක් ඇන්දෝ. මම මේ ඇන්ද එක නිකන් ගන්නම්කෝ x y z r මම මොකද්ද මේ ඇන්ද චතුරාශ්‍රය? මම ඇන්දේ මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද දෙකක් දිගින් සමාන හා සමාන්තර වන විදියට. මේ රේඛාවයි දිගින් සමානත් වෙනවා සමාන්තරත් වෙනවා. මම ඔහොම ඇන්දොත් චතුරාශ්‍රයක් හොඳට බලන්න මේක
සමාන්තරාශ්‍රයක් වේද නැද්ද? මේක ඇදලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මේ දිග සමානව හා සමාන්තර වන විදියට ඇන්දොත් ඇඳලා මෙහෙම යා කරාම එනවනේ චතුරාශ්‍රයක්. ඊට පස්සේ නිකන් කෝණමානෙන් ළමයි අරන් බලන්න. කෝණමානය අරන් බලන්න මේ කෝණයයි මැල්ල බලන්නකෝ. මේ කෝණයයි මැල්ල බලන්නකෝ. මේ දිග මැල්ල බලන්නකෝ. හරිද? විකර්ණ දෙක ඇඳලා මේකේ බලන්නකෝ සමච්ඡේදනය වෙනවද කියලා. එහෙ ඔක්කොම වෙනවා. ඒ කියන්නේ ළමයි මේක මොකක් වෙනවද? සමාන්තරාශ්‍රයක් වෙනවා. දැන් අපිට ළමයි ගානක දුන්නොත් මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද දෙකක් දිගින් සමානයි සමාන්තරයි කියලා දුන්නොත්. හැබැයි එකම පාද දෙක වෙන්න ඕනේ ඈ. නැතුව දැන් මේ පාද දෙක සමාන්තර වෙලා මේ පාද දෙක දිගින් සමාන වුණාට හරියන්නේ නැහැ. එහෙම ප්‍රමාණවත් නැහැ. හරිද? අනිවාර්යයෙන්ම එකම සම්මුඛ පාද යුගලයක්. එක්ක මෙයයි. එහෙමත් නැත්නම් මෙයයි. තේරෙනවද කියන එක? මෙයයි සමාන්තරත් වෙලා දිගින් සමානත් වුණොත්. එහෙම නැත්නම් මෙයයි සමාන්තරත් වෙලා දිගිනුත් සමාන වුණොත්. නිසකවම මේ චතුරාශ්‍රය මොකක් වෙනවද? සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්ව හැකියි. තේරෙනවද? ඔන්න ඔය ලක්ෂණ හතර තමයි ළමයි මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. ඒ ටික පැහැදිලිද? පැහැදිලි. හරි. හොඳයි. දැන් අපි ওই ටික ලියන්න හදන්නේ. එතකොට මේ මම මේ කිව්ව හතර ළමයි ප්‍රමේයන් හතරක් තමයි. කියන්නේ ප්‍රමේයන් හතරක් විදිහට තමයි අපි ගන්නෙ. ප්‍රමේයන් හතරක් අපි එන පටන් ගමු ලියන්න. දාන්න ප්‍රමේය. මම මුලින්ම කිව්ව එක දාන්න ප්‍රමේය. රතු පෑනින්. හරි. එයන්න චතුරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වේ නම් චතුරාශ්‍රයක රතු පෑනේ ලියන්න. චතුරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වේ නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වේ නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. මොකද මේ ලක්ෂණයේ තියෙන සමාන්තරාශ්‍ර වලට. ඒකින්ද මෙයා සමාන්තරාශ්‍රයක් කියලා කිව්ව හැකි. හරි එකක් ගාලා අඳින්න මේක. මෙහෙම අඳින්න. එහෙම ඇඳලා ලියන්න යටින් AB දිග සමානයි CD නම් හා AD දිග සමානයි BC නම්. ලියන්න ABCD චතුරාශ්‍රය මෙහෙම වෙනවා නම් සම්මුඛ පාද සමාන වෙනවා නම් මේ චතුරාශ්‍රයේ ABCD චතුරාශ්‍රය මොකද වෙන්නේ? සමාන්තරාශ්‍රයක් වේ. හරි. ABCD චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වේ. ලියන්න. හරි. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් අපිට කෙලින්ම ස්ථීරවම කිව්ව හැකි ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා. ඒ කියන්නේ මේකට සමාන්තරාශ්‍රයක තියෙන සියලුම ලක්ෂණ තියෙනවා. ඔතනින් පස්සේ ගාන හදද්දී ඔය වැදගත් වෙන්නේ නැහැ. අපේ සතිය අපි ගණන් ටික හදද්දී බලමු. හරි. ඊළඟ සතියේ ගණන් ටික හදද්දී බලමු. ඉක්මන් කරන්න. හරිද? පළවෙනි කාරණේ
දැන් මේ කිව්ව හතර ලියා ගන්න වෙනවා. ඊළඟ ප්‍රමේය. අග්ගල් ලියමු. රතු පෑනෙන් ලියන්න. ඉස්සෙල්ලා මේක ඔහම ඇඳලා සම්මුඛ පාද සමානයි කියලා මාර්ක් කරලා පෙන්නන්න. මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද සමානයි. AB දිග සමානයි CD දිගට. AD දිග සමානයි BC දිගට. නම් ABCD චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වේ. ඊළඟ එක දාන්න ප්‍රමේය ඉක්මන් කරන්න. ඔය හතර ලියා ගන්න ඕනේ. දෙවෙනි එක ඊළඟ ප්‍රමේය ලියන්න. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් එම චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වේ. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් එම චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වේ. හරි. දැන් එතකොට අපි මෙහෙම අඳින්න ඕනේ. ඔන්න දැන් අපිට ළමයි චතුරාශ්‍රයක් දෙනවා ගානක අඳින්න ටක් ගාලා ABCD චතුරාශ්‍රය අඳින්න. චතුරාශ්‍රයක් දෙනවා ඉක්මනට අලුතෙන් අඳින්න මේක ආයි. චතුරාශ්‍රයක් දීලා අපිට මෙහෙමයි කියන්නේ. අපිට දෙනවා දත්ත වලට මේ කෝණේ සමානයි කියලා. මේ කෝණේ සමානයි කියලා දෙනවා. දීලා අපෙන් අහනවා මේක සමාන්තර ආශ්‍රයක් වෙනවද නැද්ද කියලා. දැන් අපිට කිව්ව හැකි ස්ථිරවම හරිද? මම මෙහෙමයි දෙන්නේ. මේ කෝණේ සමානයි. මේ කෝණේ අපි BAD කෝණේ ලියන්න. මේක අදින් ඉක්මනට BAD කෝණයයි මේක PCD කෝණය සමානයි නම් හා ආයි මේ කෝණේ ADC කෝණය සමානයි ABC කෝණය නම් හරි මේම චතුරාශ්‍රයක් දීලා තියෙනවා මේ කෝණයට මේ කෝණය සමානයි මේ BAD කෝණය සමානයි BCD කෝණය හා මේ කෝණයයි සමානයි සම්මුඛ කෝණය මේ කෝණය ABC කෝණය මේ කෝණය ABC කෝණය මේ කෝණයට මේ කෝණය සමානයි නම් හා මේ කෝණයට මේ කෝණය සමානයි නම් හා ඒ කියන්නේ මේ චතුරාශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි නම් අපිට කිව්ව හැකි ABCD චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා කියලා. ටක් ගාලා ලියන්න. මේ වගේ ඉක්මනට අලුතෙන් අඳින්න මේක ඇඳලා මේ ටික ලියුණා හරි. ඔන්න දෙවෙනි ප්‍රමේය. හරිනේ ඉක්මන් කරන්න ඉවරද? හරි ඊට පස්සේ අපි ඉගෙන ගත්තා තුන්වෙනි ප්‍රමේය. ඊළඟ එක මේක ඇඳලා මේ ටික ලකුණු කරලා මේ ටික ලියලා යටින් ලියන්න. මෙහෙම වෙනවා නම් මේ චතුරාශ්‍රයේ මේ කෝණේ සමාන වෙලා මේ කෝණෙත් සමාන වෙනවා නම් හරිද? මෙයාට මෙයා සමාන වෙන්නත් ඕනේ මෙයාට මෙයා සමාන වෙන්නත් ඕනේ. සම්මුඛ කෝණ සමාන වෙනවා නම් මෙයා සමාන්තර ආශ්‍රයක් වෙනවා කියලා කිව්වේ හැකියි. එහෙම වෙනවා නම් ඊට පස්සේ මෙයාට සමාන්තර ආශ්‍රයයක තියෙන අනිකුත් ලක්ෂණක් තියෙනවා නේ සමාන්තර ආශ්‍රයක් වුණාට පස්සේ ඉතින් අනිත් ලක්ෂණක් තියෙනවනේ නේ හොඳයි
අංක 3 ඊළඟ එක දාන්න ප්‍රමේය රතු පෑනෙන් ලියන්න. යන චතුරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනයේ වේ නම් චතුරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනයේ වේ නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වේ. චතුරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනයේ වේ නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වේ. හොඳයි. ආයෙ එකක් අඳින්න මේ වගේ එකක් ගාලා මෙන්න BD විකර්ණේ මෙන්න AC විකර්ණේ. කිසියම් චතුරාශ්‍රයක් අපිට දීලා තියෙනවා විකර්ණ සමච්ඡේදනයේ වෙනවා කියලා මේ චතුරාශ්‍රයේ විකර්ණ දෙක සමච්ඡේදනයේ වෙනවා කියලා දීලා තියෙනවා මේ වෙනවලු. මේ චතුරාශ්‍රයේ විකර්ණ දෙක සමච්ඡේදනයේ වෙනවා කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ දත්තයේදී අපිට තියෙනවා මේ මම මෙතන විකර්ණ දෙක කැපෙන ලක්ෂය O කියලා ගන්නම්. AO දිගට CO දිග සමාන වෙනවා. එහෙම දීලා තියෙනවා. DO දිගට BO දිග සමාන වෙනවා. ඔන්න ඔහම දීලා තියෙනවා. දීලා අපෙන් අහනවා මේක සමාන්තරාශ්‍රයක් වෙනවද? නේද? ඔව් වෙනවා. ඇයි ඒ? මොකද මේ ලක්ෂණේ සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණයක්. ඒ නිසා නිසකවම මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. එමු මේක අඳින්න ඉක්මනට මේ විදිහට මේකේ AO දිග සමානයි CO මේ දිගයි සමානයි නම් හා DO දිගයි BO දිගයි සමාන නම් නේ. එතකොට මේක තමයි දැන් මේ දිග සමාන වෙන්නත් ඕනේ මේ දිග සමාන වෙන්නත් ඕනේ. කොහොම වෙනවා නම් අපිට නිසකවම කිව්ව හැකි මොකද මේ ලක්ෂණේ තියෙන්නේ සමාන්තරාශ්‍රවල. එහෙනම් මෙයා සමාන්තරාශ්‍රයක් වෙනවා. නම් ABCD චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. තුන්වෙනි එකත් හරි. ඉක්මන් ගන්න තව එකයි තියෙන්නේ. ඊට පස්සේ ක්ලාස් එක ඉවරයි අදට. ඊළඟ සතියේ එතකොට මේකේ අපි ගණන් සාධනය කරන ඒවා තියෙනවා. සහ අර විශේෂ විලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර ඉගෙන ගන්න තියෙනවා. රොම්බසය, සම චතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය. ඔය ටික තමයි මේකේ ලබන සතිය ගණන් ඉවරයි පාඩම. ඊට පස්සේ අපිට තියෙන්නේ කුලක 18 වෙනි පාඩම. ඉක්මන් කරන්න. හරිනේ. ඉවරයිද? අග්ගා මෙහෙම ඇඳලා මේ ටික ලකුණු කරලා මේක ලියලා මේක ලියන්න ඕනේ ඇති. හරි. අන්තිම එක දාන ප්‍රමේය අන්තිම එක යන චතුරාශ්‍රයක එක් සම්මුඛ පාද යුගලයක්. චතුරාශ්‍රයක යන රතු පෑනේ ප්‍රමේය අන්තිම එක හතරවෙනි එක චතුරාශ්‍රයක එක් සම්මුඛ පාද යුගලයක් දිගින් සමාන වී සමාන්තර වේ නම් චතුරාශ්‍රයක එක් සම්මුඛ පාද යුගලයක් චතුරාශ්‍රයක එක් සම්මුඛ පාද යුගලයක් දිගින් සමාන වී සමාන්තර වේ නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වේ. එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. කිසියම් චතුරාශ්‍රයක් අපි ඇන්දොත් එක් සම්මුඛ පාද යුගලයක් දිගින් සමානත් වෙන විදියට සහ සමාන්තරත් වෙන විදියට. කොහොම ඇඳලා අපි මේ චතුරාශ්‍රය සම්පූර්ණ කරාම එන්නේ ළමයි සමාන්තරාශ්‍රයක්. එක්ක මේ පාද දෙක නැත්නම් මේ පාද දෙක.
දිගින් සමානත් වෙලා සමාන්තරත් වෙන්න ඕනේ. අදින්න මේක. චතුරාශ්‍රයයක එක් සම්මුඛ පාද යුගලයක් දිගින් සමානත් වෙලා සමාන්තරත් වෙනවා නම් එම චතුරාශ්‍රය නිසගවම සමාන්තරාශ්‍රයක් වෙනවා. හරි යටි ලියන්න එතකොට AB දිග සමානයි CD දිග නම් හා AB පාදය සමාන්තරයි CD නම් ABCD චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. හොඳයි. අද ඔය ටික තමයි ළමයි කරන්න තිබ්බේ. මේකේ ඉතුරු ටික අපි ගණන් එක්ක අද ගණන් හැදුවේ නෑ මේකෙන් මේ පාඩමෙන්. ගණන් ටික ලබන සතිය හදලා අර අවසාන ටික කතා කරමු. හොඳයි. ඉවරද හැමෝම? මේක ඇදලා මේම ලකුණු කරගන්න. මේ දිගයි සමානයි නම් හා මෙයාට මෙයා සමාන්තරයි. මේ ඇලීරි දෙකෙන් කියන්නේ සමාන්තරයි. සමාන්තරයි. නම් ABCD චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒ කියන්නේ මෙයාට සමාන්තරාශ්‍රයක තියෙන අනිකුත් ලක්ෂණත් තියෙනවා. නේ? සමාන්තරාශ්‍රයක් වෙනවා කිව්වට පස්සේ ඉතින් අනිත් ලක්ෂණ ටිකත් එයාට තියෙන්න ඕනේ. සමාන්තරාශ්‍රයක් නේද එතකොට? හරි ඉතින් අපිට ගණන් එක්ක බලමු ලබන සතියේ මේ කොහොමද ගණන් එන්නේ මේවත් එක්ක. හරි අද කරපු ටික හරියට තේරුණාද? හොඳයි. එහෙනම් අපි මෙතනින් ක්ලාස් එක අවසන් කරමු. ලබන සතියේ ක්ලාස් එකෙන් එහෙනම් හම්බ වෙමු. පරිස්සමට ඉන්න. දැන්ට ගණන් ටිකට අර ටියුට් එකේ ඉතුරු ගණන් ටික හදන්න කලින් පාඩමේ සමාන්තර ආශ්‍රයක පාඩමේ. ඒ ටික හදුවාම ඇති අච්චුපතේ තියෙනවා ගණන් පුළුවන් නම් හදන්න. හොඳයි. හරි නේද එහෙනම්? ලියාගත්ත නේද මේක ඇඳලා මේක ලිව්වා මේක ලිව්වද හරිද? හරි. එහෙනම් අපි දැන් ඊළඟ සතියේ ළමයි මේක ඉතුරු ටික කරලා ගණන් ටික හදලා ඉවර කරමු. ඒතකොට පාඩම ඊළඟ සතියෙන් ඉවර වෙනවා. හරි. ගැටලුවක් නැහැ නේද? හොඳයි. එහෙනම් ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බෙමු.